හරි. අපි පටන් ගනිමු එහෙනම්. අපි ගිය සතියේ කතා බහට ලක් කරේ අපේ මූලික ටූල්ස් ගැන. ඒ ටූල්ස් ටික තමයි අපේ මුල්ම ටූල් ටික. ඒ කියන්නේ අපිට අකුරු ටිකක් වෙනස් කරගන්න, අකුරු වර්ගය වෙනස් කරන්න, ඒ වගේම කැපිටල් අකුරු ටයිප් කරොත් ඒවා සිම්පල් අකුරු බවට පරිවර්තනය කරගන්න, සිම්පල් අකුරු කැපිටල් අකුරු කරගන්න, මේ වගේ සරල ක්‍රියාකාරකම් ටිකක් තමයි අපි කරේ. අපි එහෙනම් අද බලමු එතනින් එහාට කොහොමද අපේ වර්ඩ් වල වැඩ කරන්න කියලා. මම වර්ඩ් මෘදුකාංගය ඕපන් කරලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. අපි හෝම් රිබන් එකේ ටූල්ස් ටිකක් තමයි කරගෙන ආවේ. අපි අන්තිමට කතා කරේ නම්බරින් මට මතක හැටියට. එහෙම නේද? පුතාලා? ඔව් සර්. නම්බරින්. ඔව් ඊට පස්සේ අපිට තියෙන ඊළඟ ඉලක්කම තමයි මොකද්ද? මෙන්න මේ මල්ටි ලෙවල් ලිස්ට් කියන එක. මල්ටි ලෙවල් ලිස්ට්. මල්ටි ලෙවල් ලිස්ට් කියන ඔප්ෂන් එකත් පොඩ්ඩක් බලන්න. එතනදී මොකද්ද වෙන්නේ කියන එක. මල්ටි ලෙවල් ලිස්ට්. මෙතනදී පුතා ඔයාලට මල්ටි ලෙවල් ලිස්ට් එකේ අංකේ තියෙන්නේ අංක 9. මෙන්න මෙතනින් අපිට පුළුවන්කම තියෙනවා ওই විවිධ මට්ටමේ ලයිස්තු හදන්න. දැන් ඔයාලා දැකලා තියෙනවා අර සිලබස් වගේ දේවල් ටයිප් කරනකොට මෙන්න මේ වගේ 1 1 1 නේද? 1 1 2 1 1 3 ආදී වශයෙන් ටයිප් කරලා යනවා නේ. දැන් මම ඔය 1 කියලා දැම්මා. අපි දැක්කොත් එහෙනම් මෙතන කම්පියුටර් කියලා මම මෙතන ටයිප් කරොත් ඊට පස්සේ එන්ටර් කරලා ටැබ් එක ප්‍රෙස් කරපුවාම මොකද වෙන්නේ පුතා? මම ටයිප් කරේ නෑ 1 1 කියලා. එන්ටර් කරලා මොකක්ද දැම්මේ? ටැබ් කී එක. කීබෝඩ් එකේ තියෙනවා ඊතලයක් සහිත යතුරක් දකුණු අත වම් අත පැත්තේ. ටැබ් කියලා කියන්නේ ඒකට. ඒ ටැබ් කී එක ප්‍රෙස් කරාන් පස්සේ තමයි ඒක අගොන්න බලන්න මම අහපව් ටයිප් කරනවා. මම ටයිප් කරන්න කලින් මොකක්ද දාගන්න ඕනේ පුතා? මල්ටි ලෙවල් ලිස්ට් කියන ඔප්ෂන් එක දාගත්තා. ඔන්න දාගත්තා. ඒකෙන් මම මේක තෝරගන්නම්. මෙන්න මේ ලිස්ට් එක. එතකොට අංක 1 කියලා වැටුණා. මම මෙතන දානවා කම්පියුටර් කියලා ටයිප් කරනවා. ඊට පස්සේ එන්ටර් කරනකොට අංක 2 කියලා වැටුණා. ඊට පස්සේ මට ඉස්සරහට ගන්න ඕනේ මේක. අංක 2 නෙමෙයි මට ඕනේ 1 1 කියලා එකක් වදින්නයි ඕනේ. ඒක නිසා මම ටැබ් බටන් එක එකවරක් ප්‍රෙස් කරනවා. එතකොට මොකද පුතා වෙන්නේ? 1 1 මම මෙතන දාන්නම් history of computer කියලා. ඒකේ කොටසක්. ඊට පස්සේ මම එන්ටර් කරොත් මොකද්ද වැටෙන්නේ? හපව පුළුවන් නම් කියන්න බාන්න. ගෙස් කරලා කියන්න බලන්න. එන්ටර් කරොත් මොකද්ද වැටෙන්නේ? එන්ටර් කරොත් 1 2 හරි 1 2 කියලා වැටෙනවා නේද? මම ඒකට ගමු parts of the computer. ආයෙ මම එන්ටර් කරොත් 1 3 කියලා වැටෙනවා නේද? මම දාන්නම් computer types කියලා එක නේද? ඊට පස්සේ ඔන්න මට ඕනේ අංක 2 මාතෘකාවට යන්න. දැන් එහෙනම් මම එන්ටර් කරොත් වැටෙන්නේ අනිවාර්යයෙන් මොකද්ද පුතා කියන්න බලන්න. එන්ටර් කරොත් වැටෙන්නේ 1 7. නමුත් මට ආපස්සට යන්නයි ඕනේ. අංක 2 කියලායි එන්න ඕනේ. එහෙනම් පුතා ඔයාලා කරන්න ඕනේ අර ටැබ් කී එකේ ඔයාලා දැකලා ඇති දෙපැත්තටම ඊතල තියෙනව නේද? ටැබ් කී එකේ දෙපැත්තටම ඊතල තියෙනව නේද? ඔව් සර්. දෙපැත්තටම තියෙනවා. නිකන් අපි දාන්න නැතුව shift එකත් එක්ක ටැබ් දැම්මොත් මොකද වෙන්නේ? නිකන් ටැබ් කී එක දාන්න නැතුව මම shift කී එකත් එක්ක ටැබ් දැම්මා. එතකොට මොකද වෙන්නේ? අංක 2 ටයිප් වුණා. මට ඔකට පුළුවන් වෙන මාතෘකාවක් දාන්න. computer network කියලා දැම්මා. ඔන්න ඊට පස්සේ මම ආයෙ එන්ටර් කරනවා. එන්ටර් කරොත් වැටෙන්නේ කීයද මට කියන්න පුළුවන්? 3 අංක 3 කියලා වැටෙන්නේ. අංක 3 කියලා වැටෙන්නේ. මට මේ කම්පියුටර් නෙට්වර්ක් වල ටයිප්ස් ටික දාගන්න ඕන නම් ඒ යටතේ ඒවා ටික දාගන්න ඕන මොකද්ද මම කරන්නේ? ටැබ් එක ඔබන. ආයෙ ටැබ් කරනවා. ඔන්න 2 1 කියලා එතකොට එන්නේ. හරි ලේසි නේද වැඩි? ඔය සිලබස් වගේ දේවල් ටයිප් කරනකොට මේක මේ පාවිච්චි කරන්න පුළුවන්. නේද? ඒකෙත් දාන්න පුළුවන් network types නේද? ආයෙ එන්ටර් කරොත් 2 2 නේද? ඊගාවට මොනවා හරි මාතෘකාවක් දාගන්න පුළුවන්. network switch ඔය වගේ. ඉතින් පුතා මෙන්න මේ වගේ මල්ටි ලෙවල් ලිස්ට් විවිධ මට්ටමේ ලයිස්තු ඇතුළත් කිරීම සඳහා තමයි මේක පාවිච්චි කරන්නේ. දැන් අපේ පොතේ ටියුට් එකේ ලියවෙන්නේ මොකද්ද?
මල්ටි ලෙවල් ලිස්ට් යටතේ ලියවෙන්නේ මොකද්ද? විවිධ මට්ටමේ නැත්නම් විවිධ ලෙවල් එකේ තියෙන නැත්නම් ලෙවල්ස් ගණනාවක ලයිස්තු ඇතුළත් කිරීම. මට්ටම් ගණනාවක ලයිස්තු ඇතුළත් කිරීම සඳහා තමයි මේක පාවිච්චි කරන්නේ. එතකොට මේක විතරක් ඔයාලගේ ටියුට් එකේ ලියාගත්තාම ඔක්කොම හරිද? දැන් මොකද්ද කරන්න ඕනි කියන මට? දැන් මම මේ කරා වගේ ඔයාලත් මොකද කරන්න ඕනි? Word open කරගෙන මේක අත්හදා කරලා බලන්න. දැන් මේ වගේ මාත්‍රිකා උපමාත්‍රිකා අනුමාත්‍රිකා ටිකක් අරගෙන ඔය සිලබස් එකක් දිහා බලාගෙන හරි කමක් නැහැ. ටයිප් කරන්න මේ වගේ. එතකොට මේක හොඳට තහවුරු වෙනවා හිතේ. හරිද? හරි. දැනට එහෙනම් ලියා ගන්නකො මොකද්ද අංක 9 යටතේ මල්ටි ලෙවල් ලිස්ට් කියන්නේ මට්ටම් ගණනාවක ලයිස්තු ඇතුළත් කිරීම කියලා. මට්ටම් ගණනාවක ලයිස්තු ඇතුළත් කිරීම කියලා ලියන්න. මට්ටම් ගණනාවක ලයිස්තු ඇතුළත් කිරීම. මට්ටම් ගණනාවක ලයිස්තු ඇතුළත් කිරීම. හරි නේද? රයිට්. බලන්න ඊළඟ එක මොකද්ද? ඊළඟ එක බලන්න මොකද්ද කියලා. තියෙන්නේ. මොකද්ද ඊළඟට තියෙන්නේ? මෙන්න මේක. මෙන්න මේකට අපි කියනවා decrease indent. අනිත් එකට කියන්නේ increase indent. බලන්න decrease indent increase indent. ඔය දෙකම ලියාගමු එකටම. අංක 10 decrease indent. අංක 11 increase indent. decrease කියන්නේ indent එක අඩු කරනවා. decrease කියන්නේ අඩු කරනවා කියන එකනේ. increase කියන්නේ මොකද්ද පුතා? වැඩි කරනවා කියන එක. increase කියන්නේ අඩු කරනවා, decrease කියන්නේ අඩු කරනවා, increase කියන්නේ වැඩි කරනවා කියන එක. ඔන්න ඔය දෙක තමයි ලියා ගන්න. ඔන්න පළවෙනි එක decrease indent, දෙවෙනි එක increase indent. මේ දෙක දාගන්නකො. අපි මොනවද කරන්න කියලා බලමු. මම මේක දැනට මකන්නම්. මට ටෙක්ස්ට් එකක් ගන්න ඕනේ. මේ වැඩ ටිකක් කරගන්න. මොකද්ද මම කරන්න ඕනේ? ගිය සතිය මතක නම් කියන්න බලන්න කෝඩ් එක. සමානයි රෑන් වරහන් අන්න හරි. සමානයි රෑන් close open brackets close brackets දැම්ම enter කරා. හරි. මෙන්න මම ගත්තා මොකද්ද? ටෙක්ස්ට් එකක්. මම ඒකේ පැරග්‍රාෆ් චූටි පැරග්‍රාෆ් තියෙන නිසා මම පැරග්‍රාෆ් කීපය එකතු කරන්න ඕනේ වගේ. හරිද? ඊළඟට මේ මෙන්න මම මෙතන පැරග්‍රාෆ් දෙකක් අරන් තියෙනවා. මම තවත් චුට්ටක් මේක කොපියක් දාලා වැඩි කරගත්තා ඕනේ. right. මෙන්න මේ ඉන්ඩෙන්ටේෂන් එක පුතාලා දැකලා ඇති සමහර අවස්ථාවල ස්පේස් වැඩි නිසා. සමහර අවස්ථාවල ඔයාලා දැකලා තියෙනවා නව කතා පොත්වල ලොකු පොත්වල එහෙම තියෙනවා. මේ මෙන්න මෙහෙම. මෙන්න මේ බලන්න. පළවෙනි පැරග්‍රාෆ් එක මෙන්න මේ මැදින් පටන් අරගන්නවා වගේ. මෙන්න මෙහෙම තියෙනවා දැකලා තියෙනවද පුතාලා? මේ පැරග්‍රාෆ් එක මෙහෙම මේ පිටුවේ මැදින් පටන් ගන්න තියෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම තියෙනවා. දැකලා තියෙනවද මේ වගේ ඔය ලේඛනවල? ඔව් සර්. දැකලා තියෙනවා නේද? දැන් මෙන්න මේ වගේ අවස්ථාවක අපි කියන්නේ සාමාන්‍ය පැරග්‍රාෆ් එකේ සයිස් එක තමයි මේ තියෙන්නේ. එතකොට මේ පැරග්‍රාෆ් එක මොකද වෙලා තියෙන්නේ? ඊට වඩා පළලින් අඩු වෙලා. ඇත්තටම පුතා මේ වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද වෙලා තියෙන්නේ? මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ පැත්තට මොකක්ද වෙලා තියෙන්නේ? ඉන්ඩෙන්ටේෂන් එකක් වැටලා තියෙනවා. මම ඊතලයක් ගහලා පෙන්නුවේ ඒක තමයි. නේද? මොකක්ද ඒකට කියන්නේ? ඉන්ඩෙන්ටේෂන් එකක් වැටලා තියෙනවා. කොයි පැත්තටද? මෙතනලා මෙතනට. ඉන්ඩෙන්ට් එක වැඩි වෙලා තියෙනවා. මේ ඊතලෙන් මම පෙන්නුවේ ඒක ඈ. ඉන්ඩෙන්ට් එක වැඩි කරලා තියෙනවා. දැන් එහෙනම් ආයෙ හපව් මට මේක තිබ්බ තත්ත්වෙටපත් කරගන්න නම් මම මේ වැඩි වෙච්ච ඉන්ඩෙන්ට් එක මොකද කරන්න ඕනේ? මොකද ඩික්‍රීස් කරන්න ඕනේ. කරන්න ඕනේ. එහෙනම් මම මේ ඩික්‍රීස් ඉන්ඩෙන්ට් උඩ ක්ලික් කරොත් මොකද වෙන්නේ? ආයෙ හපව් තිබ්බ වගේ එනවා. එහෙනම් මේකෙන් ඉන්ක්‍රීස් මේ ඊතල දෙකෙන් පැහැදිලි වෙනවා ඉන්ක්‍රීස් වෙනවා ඉන්ඩෙන්ටේෂන් එක. මේ පැත්තෙන් අඩු වෙනවා. වැඩි වෙනවා අඩු වෙනවා. අපි මේකට සිංහලෙන් කියන්න පුතේ ඉන්ඩෙන්ටේෂන් එකට මේ ඉන්ඩෙන්ට් එකට කියන්නේ මේ උපඡේදනය කියලා. මොකද කියන්නේ? උපඡේදනය. මේ උපඡේදය. මේක ඡේදයක් මේක උපඡේදයක්.
එතකොට ඡේදයේ උපඡේදයක් බවට පරිවර්තනය කරා. ඉන්නේ. මධ්‍යමය හරි. හරි නේද? right. එහෙනම් පුතාලා මේක සටහන් කරගමු අපේ ටියුට් එකේ මොකක්ද ඉන්ඩෙන්ටේෂන් එක 10ට ලියන්න උපඡේදනය අඩු කිරීම 11ට ලියන්න උපඡේදනය වැඩි කිරීම. දැන් මම ආයෙත් අහනවා. ආයෙ පොඩ්ඩක් ගැන කියලා දෙන්න. දැන් මෙතනින් මොකද උනේ පුතා මේ පැරග්‍රාෆ් එකෙන්? පැරග්‍රාෆ් එකෙන් මොකද උනේ? මේ නෝමල් තිබ්බ පැරග්‍රාෆ් එක අපි ඉස්සරහට ගත්තා. ඉස්සරහට ගත්තායි කියන්නේ උපඡේදනය වැඩි වුණාද අඩු වුණාද? උපඡේදනය වැඩි වුණා. ඊට පස්සේ මෙතනින් මොකද කරේ? අඩු කරා. උපඡේදනය අඩු කරා. උපඡේදය වැඩි කරනවා. උපඡේදනය අඩු කරනවා. බටන් දෙකෙන් වෙන්නේ අන්න ඒක. හරි. ලියා ගන්නකො එහෙනම්. 10 උපඡේදය අඩු කිරීම. රවින්ද්‍ර ඔෆ් කරගන්නකෝ. උපඡේදය අඩු කිරීම අනිත් එකේ දාන උපඡේදය වැඩි කිරීම කියලා. 10ට දාන උපඡේදය අඩු කිරීම 11ට දාන උපඡේදය වැඩි කිරීම. හරිද? පුතාලට තේරුණාද ඒක? ඔව් සර්. right. අපි ඊළඟ දැන් මේක මෙහෙමයි. දැන් මම අර ඉස්සෙල්ලා කියන කතන්දරේ මේ හැම එකටම අදාළයි. මොකද්ද? අපිට මේක මතක තියාගන්න ඕන නම් මේ ප්‍රැක්ටිකල් එක කරලම බලන්න ඕන. ප්‍රැක්ටිකල් එක කරලම බලන්න ඕනේ. ඉංග්‍රීසි වලින් ලියන්නේ මෙහෙම. ඉතින් increase indent decrease indent කියලා ලිව්වනම් ඇති. ඉන්ඩෙන්ටේෂන් එක වැඩි ඉන්ක්‍රීස් කියන්නේ වැඩි කරනවා ඩික්‍රීස් කියන්නේ අඩු කරනවා. මම කිව්වේ ඒ වගේ අර මේ ඉංග්‍රීසි නෝට්ස්ම තියෙන හින්දා ඒව අහපුව පරිවර්තනය කරත් ඒකම තමයි එන්නේ පුතා. ඒක නිසා එහෙමම ලියාගන්න. increase in the indent decrease in the indent එච්චරයි. හරි. ඊළඟට 13 නේද? 13 ඊට වැදගත්. මම ඊතලේ මකන්නම් මේක. මම මේක ඉන්ඩෙන්ටේෂන් එක තිබ්බ වගේම තියන්නම් මේ වගේම වැඩි කරලා නෑ දැන්. මෙන්න මේක. ඔයාලා දැන් මම මෙතන මෙහෙම කරන්නම්කෝ. මේ බටන් එක මෙන්න මේක. මේකේ පෙන්වන්නේ මොකක්වත් නමක් දෙන්නේ නැහැ. show hide කියලා විතරයි පෙන්වන්නේ. නේද? show කියන්නේ පෙන්වනවා, hide කියන්නේ හංගනවා. ඒ අදහසක් නේ තියෙන්නේ. show and hide. එතකොට මොනවද මේ show කරන්නේ මොනවද මේ hide කරන්නේ? මේ බටන් එක පොඩ්ඩක් බලන්න. සමහර විට ඔය සමහර අයට මේ බටන් එක දන්නේ නැතුව ප්‍රෙස්ලා මේ Word අහපව් uninstall කරලා ආයෙ අහපව් install කරපු අවස්ථාත් අහලා තියෙනවා අපි. බලන්නකෝ මේ බටන් එක ප්‍රෙස් කරගම මොකද වෙන්නේ කියලා. right. මට කියන්න මොකද වෙන්නේ කියලා. පොඩි වෙනසක් වුණා මේ ડોකියුමන්ට් එකේ. මේ පොඩි කෑලි වගේක් ආව නේද? පේනවද ඔයාලට? මම අලුතෙන් ડોකියුමන්ට් එකක් ගන්නම් control n ගැහුවා මේ. control n ගහලා අලුත් ડોකියුමන්ට් එකක් ගත්තා. ඒකේ මම ටයිප් කරා යනවා information and දැන් මොකද්ද මේ බටන් එක ප්‍රෙස් වෙලා මොකද වෙලා තියෙන්නේ කියන්නේ මම ටයිප් කරනකොට වචන දෙකක් අතර පරතරයක් කරිනකොට මොකද වෙන්නේ? මොකද්ද හිටින්නේ එතන? ඩොට් එකක් හිටිනවනේ. එන්ටර් කරපුවාම පොඩි කෑල්ලක් ඉස්සරහින් වැටලා තියෙනවනේ මොකද්ද වගේ අමුතු සලකුණක් අර ක්ලික් කරා වගේ එකක්. තේරෙනවද පුතා? තේරෙනවද? එතකොට මේ සලකුණ උඩ ක්ලික් කරපුවාම මොනවද මේ ෂෝ වෙන්නේ මොනවද හයිඩ් වෙන්නේ? පුතේ අපි දන්නවා මේ පරිගණකයක වැඩ කරද්දී අපි මේ ස්පේස් එකක් අරිනවා කියලා කියන්නේ කිසියම් ආකාරයක කැරක්ටර් එකක්. එන්ටර් ප්‍රෙස් කරලා ලයින් එක පහළට ගන්නවා කියලා කියන්නේ කැරක්ටර් එකක්. ටැබ් එකක් තියනවා කියලා කියන්නේ කැරක්ටර් එකක්. ටැබ් එකක් කොහොම තියනවා කියලා කියන්නේ කැරක්ටර් එක. මම ටැබ් එකක් තිබ්බ බලන්න. මේකේ පෙන්වන්නේ මෙතන ටැබ් එකක් තියෙනවා nice it.
ටැබ් එකක් තිබ්බහම මෙතන මොකක්ද එකක් වටුණා ඊතලයක් වගේ එකක්. මම මේ කියන්න හදන්නේ මේ show height කියලා තියෙන පුතේ hidden characters. අපි දැන් ස්පේස් එකක් කියන්නේ ස්පේස් එකක් විදිහට පෙන්නුවාට එතන character එකක් තියෙනවා. enter button එකක් press කරාට එතන character එකක් තියෙනවා. අකුරක් තියෙනවා මොකක් හරි. tab එකක් කරාට එතන tab එකට අදාළ අකුරක් තියෙනවා. එතකොට දැන් කිසියම් document එක කොයි තැන්වලද tab කරලා තියෙන්නේ, කොයි තැන්වලද space තියෙන්නේ, කොයි තැන්වලද enter button එක press කරලා තියෙන්නේ කියලා දැනගන්න මේ සංඥා සලකුණු වලින් බලා ගන්න පුළුවන්. අන්න ඒක තමයි මේ show කියලා පෙන්නන්නේ. ඒක තමයි මේ show height කියලා පෙන්නන්නේ. එහෙනම් show කියලා ඒක මෙතන ක්ලික් කරපුවාම show වෙනවා. ඒ කියන්නේ මෙතන ස්පේස් තියෙන තැන්වල ඩොට් එකක් හිටිනවා. එන්ටර් කරපු තැන්වල මේ අනිත් පැත්තට සංඥාවක් වගේ එකක් හිටිනවා. ටැබ් කරපු තැන්වල මේ වගේ ඊතලයක් හිටිනවා. එනකොට ඒක අපිට දැන් මේ වගේ අවස්ථාවක් ගත්තොත් දැන් මම අලුතෙන් එකක් කන්ට්‍රෝල් එකෙන් ගහලා අලුතෙන් ගත්තත් ඒ හැම එකමත් ඒ වැඩේ වෙනවා නේද? පේනවද ඔයාලට? දැන් සමහර අයට මේක වදයක්. සමහර අයට කෝල් දීප අවස්ථාවක් තියෙනවා අපිට මොකද්ද මේ කෑල්ලක් වෙනවා වැඩක් කරන්න බෑ මොකක් හරි ගහපුවාමත් නේද ඒ වගේ එකක් වෙනවා පහළට එන්ටර් කරගෙන යන්නත් බෑ පේනවා කියලා එහෙම කියනවා. ඉතින් පුතා මොකද්ද කරන්න ඕනේ කියලා කියන්නකෝ. ඔයාලට දැනීමේ හැටියට දැන් මේක නතර කරගන්න මොකද්ද කරන්න ඕනේ? ආපහු ක්ලික් කරන්න ඕන. පාරක් ක්ලික් කරන්න ඕන. ඔව් මෙතන ක්ලික් කරා නම් ඒ සියල්ල නැති වෙනවා. show නේද? height නේද? ඔන්න ඕක තමයි වෙන්නේ. ඉතින් මේකට අපි ලියාගන්නේ hidden characters. නැත්තම් සැඟවුණු අනුලක්ෂණ පෙන්වීම හෝ නොපෙන්වීම. show hidden characters. show or hide hidden characters කියලා ලියන්න ඉංග්‍රීසි ලියද්දි ඔයාලා අර කියලා යන සැඟවුණු අනුලක්ෂණ පෙන්වීම හෝ නොපෙන්වීම කියලා දාන්න එකට. 13 වෙනි අංකය. සැඟවුණු සර් ඊට කලින් එක තව එකක් තියෙනවා නේද? හරි. 13 දැන් ලියලා ඉන්නකෝ අපි කතා කරපු නිසා. 13 ලියලා ඉන්නකෝ මම 12ට එන්න. show hidden characters 13 වෙනි එක ලියන්න. 12 මිස් වුණා අපි ඇති. 13 ලියලා ඉන්න. show hidden characters එක ලියන්න. සැඟවුණු අනුලක්ෂණ පෙන්වීම හෝ නොපෙන්වීම. show or hide hidden characters. සැඟවුණු අනුලක්ෂණ පෙන්වීම හෝ නොපෙන්වීම. show or hide hidden characters. හරි. දැන් එන මේක උඩ ක්ලික් කරොත් මේ තැන්වල කොයි තැන්වලද මේ ස්පේස් තියෙන්නේ, කොයි තැන්වලද එන්ටර් කරලා තියෙන්නේ, කොයි තැන්වලද ටැබ් ඇරලා තියෙන්නේ මේ හැම එකක්ම බලා ගන්න පුළුවන්. ආයෙ නැවත ක්ලික් කරමු ඒක නැත් වෙලා යනවා. ඊගොඩ මේක බලමු අපි මිස්විච් එක මේ sort කියන එක. sort කියන එක බලමු. sort. දැන් මම මෙහෙම නන් ටිකක් දාන්නම්. දැන් මම මේ කරන්න යන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් ඉංග්‍රීසි භාෂාවෙත් ඉංග්‍රීසි විෂය ඉගෙන ගන්නකොටත් මේක තියෙනවා නේද? මේකට කියන්නේ sort කියලා. ඔයාලට ඔන්න ලියා ගන්න පුළුවන් 12 වෙනි එකට මොකද්ද මේකේ එන නම? මේ ඒ ඉරි කෑල්ලක් පල්ලෙහාට ඉසෙඩ් අකුරක් දාලා ඊතලයක් පල්ලෙහාට දාලා තියෙන sort. මේකේ නම තමයි sort. මේ සලකුණ මතක තියාගන්න මේ වෙනත් මෘදුකාංගවලත් මේ විදිහටම තමයි මේ සංඥාව තියෙන්නේ. sort. SORT sort. මේ sort එකෙන් කරන්නේ sort කියන්නේ මේ ඔන්න මේක දිහා පොඩ්ඩක් බලනකොටත් පැහැදිලිව යටතේ තියෙන විස්තර කරලා තියෙනවා. arrange the current selection in alphabetical or numerical orders. අපේ තියෙන මේ ලයිස්තුවක් ඕන්නම් alphabetical නැත්නම් ආකාරාදී පිළිවෙලට එහෙම නැත්නම් numerical order එකට. එහෙම ඒ කියන්නේ මොකද්ද මේ numbers විදිහට order එකට අපිට පුළුවන් arrange කරන්න. ascending or descending නේද? ascending or descending ආකාරාදී පිළිවෙලට A to Z හරි Z to A හරි. එනකොට මම මේ නම් ටිකක් type කරා. මම නම් ටික type කළා මේ නම් ටික මම select කරා. select කරලා මේ A to Z button එක උඩ නැත්නම් මේ sort button එක උඩ එක වතාවක් click කරනවා. click කරපුවම අපෙන් අහනවා මෙයා අඳුරගෙන තියෙන මේක paragraph එකක් type එක මේ text තියෙන්නේ ascending එක තේරිලා තියෙන්නේ. මම මේක okay කරොත් මොනවද වෙන්නේ කියලා නිකන් හිතලා කියන්න පුළුවන්. අකුරු ටික කොහොමද දැන් මේ වචන ටික මේ නම් ටික කොහොමද හිටින්නේ? ascending තමයි දාලා තියෙන්නේ. අගේ ඉඳන් මුලට කියන්නේ කොයි අකුරේ ඉඳලා කොයි අකුරටද? A to Z
A to Z. A to Z. එහෙනම් ඉස්සෙල්ලාම උඩට වෙන කෙනා කවුද මම මේක ඕකේ කරමු. අමිල. අමිල. ඊළඟට එන කෙනාත් කියන්න බලන්න. A B C D E F ඊළඟට එන කවුද? තාමර. D A B C D E F G H I J K ඊළඟට එන්නේ සැලෝ. L M N O P Q R L M N නදිනිය එනවා. O P Q R S එනවා. තමන්. තමන්ට සරත් ඊළඟට එන්නේ. බලමු අපි. ඕකේ කරමු. අමිල චාමර කැලුම් නදිනි සමන් සරත්. හරිද? පුතා එහෙනම් මේක සෝට් එකේ මොකද්ද කරන්නේ? අපිට පුළුවන් නේද? ලයිස්ට් එක හරි මේ ලිස්ට් එකක හරි පැරග්‍රාෆ් එක හරි මෙන්න මේ විදිහට අපිට ලයිස්ට්ුවක් අකාරාදී පිළිවෙලට සකස් කරන්න. ඉතින් මේකට ඉලක්කම් අකුරු මොනේ නැහැ. ඉලක්කම් දැම්මත් ඒ වැඩි වෙනවා. 1200 879 23 12567 1225 දැන් මේ සංඛ්‍යා ටික මම අරගන්නම්. අරගෙන මම මේක සිලෙක්ට් කරලා අර සෝට් බටන් එක නැවත ප්‍රෙස් කරන්න. එයා පැරග්‍රාෆ් එකක් විදිහට මේක අරන් තින්නේ. ටයිප් එක නම්බර්ස්. අරකේ තිබෙ ටෙක්ස්ට් නේ. මෙයා නම්බර්ස් කියලා අඳුනගත්තා ඒක. දැන් මම ascending දැම්මොත් ඉස්සල්ලාම එන අගේ කීයද කියන්නේ? 23 descending දැම්මොත් ඉස්සල්ලාම එන අගේ කීයද? 12560 descending දැම්මා 12567 ඉස්සරහට බලමු. පිළිවෙලට එනවා නේද? ලයිස්ට් එක. අන්න. එහෙනම් ඒ වගේ අපිට ascending හරි descending හරි දාලා මේක sort කරගන්න පුළුවන්. එන පුතා 12 වෙනි එක ලියන්න sort කියලා දාලා ඉස්සරහින් අකුරු හෝ ඉලක්කම් කිසියම් ඕඩර් එකට අනුව සැකසීම නැත්නම් පිළිවෙලකට සැකසීම අකුරු හෝ ඉලක්කම් කිසියම් පිළිවෙලකට සැකසීම A to Z හරි Z to A හරි සකස් කරන්න පුළුවන්. පිළිවෙලකට තැබීම arrange කරනවා නේද? Arrange the selection in alphabetical or numerical orders. Arrange the selection in alphabetical or numerical order. හරි. දැන් එහෙනම් මේ පේලිය හරි. දැන් අපිට ඕන අපි කවුරුත් දන්න තැනකට එන්න හදන්නේ තමයි B. මොකද පුතා මේ B අකුරෙන් කියන්නේ? අකුරු මොනවා කරන්නද? අකුරු ෆෝල්ඩ් කරන්න තමයි පාවිච්චි කරන්නේ. දැන් එහෙනම් මේක මම මාතෘකාවක් විදිහට ගත්තොත් මට පුළුවන් අපි අකුරු ටිකක් මේක විශාල කරමු. විශාල කරලා විතරක් මම නවතින්නේ නෑ. B අකුර ක්ලික් කරනවා. එතකොට අකුරු කළු වෙනවා. එහෙනම් පුතා B අකුර ගැන අපිට ලියන්න දෙයක් නෑ. මවුස් එක එතනට අරන් ගියන් පස්සේ bold කියලා වැටෙනවා. ඒක තමයි දෙවෙනි කොලම් එකට ලියන්න ඕනේ B අකුර කෙලින්. bold ඉස්සරහින් ලියන්න මොකද්ද? මොකද්ද? අකුරු කළු කිරීම. නේද? Make your text bold. Make your text bold. අකුරු කළු කිරීම. එන පුතා ඊළඟේ මොකද්ද? I අකුරෙන් තියෙන්නේ. කවුරුත් දන්නවා. italic. මොකක්ද ඒකේ නම? italic. අකුරු ඇල කරන. italic. shortcut එකක් තියෙනවා. bold කරන්න control B නේද? italic කරන්න control I. ඒ shortcut තියෙනවා. මම ඉස්සරහට shortcut කියලා දෙන්නම්. ඕකටම shortcut ඉස්සරහින් දාගන්න පුළුවන් නම් ඒත් කමක් නැහැ. control button එකත් එක්ක B අකුර press කරොත් අකුරු කළු වෙනවා. control button එකත් එක්ක I අකුර press කරොත් අකුරු යටින් ඉරක් ඇඳෙනවා. මේ අකුරු ඇල වෙනවා. ඔන්න බලන්න මම අකුරු ඇල වෙනවා. I අකුර ක්ලික් කරා පොඩ්ඩක් අකුර ඔහම චුට්ටක් හැඩුණා. ඊට පස්සේ U කියන්නේ මොකද්ද? U අකුරෙන් කියන්නේ underline. අකුරු යටින් ඉරක්කේදී දැන් මේ මම මේ අකුරු ටිකට මේ ප්‍රධාන මාතෘකාව කළුත් කරා අකුරු ඇලත් කරා අකුරු යටින් ඉරකුත් එදුවා. මට මේ ටික අවශ්‍ය නැත්නම් ආය හපෝ සිලෙක්ට් කරලා B අකුරට ක්ලික් කරොත් bold නැති වෙනවා. I අකුරට ක්ලික් කරොත් italic නැති වෙනවා. U අකුරට ක්ලික් කරොත් underline එකක් නැති වෙනවා. ආයෙ නැවත ක්ලික් කරොත් ඒ වැඩේ තමයි නැවත ආයෙ හදාගන්න පුළුවන්. එහෙනම් bold italic underline වලට දාන්න පුළුවන්. underline එකේ U අකුර දාලා තියෙන නිසා control button එකත් එක්ක U අකුර press කරොත් underline වෙන කරගන්න පුළුවන්. ආයෙත් U අකුර press කරොත් ඒක ඉවත් කරගන්න පුළුවන්. හරි. ඊළඟට මේකත් underline දාමු.
ඊළඟට මොකද්ද තියෙන්නේ 17 වෙනි එක ABC කියලා දාලා මැදින් කපලා තියෙනවා ඉරකින් මොකක්ද ඒ තියෙන්නේ මේකට නම තමයි strike through කියලා වැටෙන්නේ මොකද්ද වැටෙන්නේ strike through STRIKE strike through ලියා ගන්න පුළුවන් ඔයාලට strike through දැන් මේක පාවිච්චි කරන්නේ අපිට අපේ ડોකියුමන්ට් එකේ තෝරාගත්ත කොටසක අකුරු කැපෙන විදිහට ඉරක් අඳින්න පුළුවන් ඕන. දැන් අපි හිතමු කිසියම් ડોකියුමන්ට් එකක් අපි හිතමු මේ කවුරු හරි මේ මොකක් හරි ප්‍රොජෙක්ට් එකකට අදාළ එකක් හැදුවා. හදලා ටිකක් දන්න කියන කෙනෙකුට මේ ප්‍රොජෙක්ට් එකේ soft copy එක පෙන්වනවා. soft copy එක කියන්නේ මේ print කරලා නැති මේ විදිහට තියෙන එක පෙන්වනවා. එයා යාගේ ලැප් එකට හරි මැෂින් එකට හරි දාගෙන බලනවා මේ ડોකියුමන්ට් එක කියවලා. එහෙම කියලා බලද්දී යා කියනවා මේ word provider header footer cover page කියන කොටස අයින් කරන්න කියලා කියනවා. අයින් කරන්න කියලා කිව්වට එයාට අයින් කරන්න අයිතියක් නෑ. එයා කියනවා මේ කොටස මෙතනින් ඉවත් කරන්න කියලා මොකද්ද කරන්නේ? මෙන්න strike through කියන බටන් එක press කරා. මොකද පුතා වෙන්නේ එතකොට ඒ අකුරු ටිකට? මැද්දෙන් කැපිලා ඉරක් එදෙනවනේ දෙබා. මැද්දෙන් කැපිලා ඉරක් එදෙනවා. මෙන්න මේ පැරග්‍රාෆ් එකේ මෙතනට එනකම් අයින් කරලා දාන්න මේ ටික එපා. මොන්න ඒ ටික සිලෙක්ට් කරා strike through දැම්මා. ඊට දැන් මෙයාගේ එඩිට් කරද්දි මොකද කරන්නේ? දැන් බලධාරියා නැත්තම් මේක කියවපු කෙනා මෙන්න මේ ටික අයින් කරන්න කිව්වන් පස්සේ අපි මේ ටික අයින් කරලා තමයි මේ ડોකියුමන්ට් එක නැවත එඩිට් කරලා හදන්න ඕන. තේරෙනවද පුතා? දැන් අයින් කරලා නැහැ. ඒ ටික අයින් කරන්න කියන උපදේශය විතරයි දීලා තියෙන්නේ. මෙන්න මේ සිලෙක්ට් කරලා ඒක යටින් ඉරක් යොදලා කපලා තියෙනවා. strike through. ඊයගෙන ඉස්සරෙන් අකුරු කැපෙනසේ ඉරක් යදීමු කියලා. අකුරු කැපෙනසේ ඉරක් යදීම. හරිද පුතා? අකුරු කැපෙනසේ ඉරක්. හරි සර්. හරි සර්. ඔන්න ඊළඟට තවත් එකක් තියෙනවා. මම එකත් කියලා දෙන්න මෙහෙමම. ඒ තමයි වෙන්න මේක x අකුරක් එක්ක යටින් අංක 2 වැදිලා තියෙනවා. දැන් මේ ඔයාලා දන්නවා මොකටද පාවිච්චි කරන්න කියලා. මොකක්ද මේ දැන් අර විද්‍යාත්මක සංඛ්‍යා සලකුණු එහෙම දානකොට H2O කියන්නේ මොනවද පුතේ? ජලය. CO2 කියන්නේ කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ්. දැන් මේ 2 කියලා දාලා තියෙන එක හරියද මම්මි? මේ විදිහට දාලා හරියද? මේක වැරදි. ඔව් කුඩා කරලා පහළට එන්න ඕනේ. එහෙනම් මම මේක සිලෙක්ට් කරලා අර strike through කියන බටන් එකට මෙහා පැත්තේ තියෙන බටන් එක ප්‍රෙස් කරනවා. ඕකට අපි කියන්නේ subscript කියලා. මොකක්ද කියන්නේ? subscript. subscript. SUB sub SCRIPT subscript. අන්න ඒකට එක වතාවක් ක්ලික් කරපු ගමන් මොකද වෙන්නේ? H2 කියන එක කුඩා වෙලා පහළට යනවා. CO2 එකත් ඒ වගේම සිලෙක්ට් කරලා subscript කියන එක දානවා. බලන්න පුතා. මේ විදිහට දෙන්න ඕනේ. අකුරු කුඩා කර පහළින් යෙදී මේවා අවස්ථා අපිට එනවා. අපි සාමාන්‍ය වැඩ කටයුතු කරා යනකොට නත් එනවා නේද? දැන් ඔයාලා මේ මොනවාද මෙව වලියනකොට තව එනවනේ. දැන් ලඝු ගණක මොකද අපි මොනවද මෙව්වා මේ නම්බර් සිස්ටම් වල පාදේ දාලා තියෙනව නේද? 1.1.1.1.2 දැන් මේ දෙක කියන එක මෙහෙම තියන්නේ පහළට දාන්න ඕනේද? පහළට දාන්න. පහළට දාන්න. ඒකට මේ සබ්ස්ක්‍රිප්ට් එකක් දැම්මු. 12.34.5 16 පාදේ සංඛ්‍යාවන අංග ඉලක්ක මෙලිවත් ගැටලුවක් නැහැ. මොනවද දාන්න පුළුවන්. කුඩාවට. නැත්නම් 16 කියලා ලියන්න පුළුවන්. හරිද? එතකොට මේ සබ්ස්ක්‍රිප්ට් එක මොකටද පාවිච්චි කරන්න කියන එක දන්න. එහෙනම් ඔයාලා පුතා ලියන්න මෙතන. සබ්ස්ක්‍රිප්ට් එක යටතේ සබ්ස්ක්‍රිප්ට් කියලා දාගන්න එකේ වාක්‍යයේ මැදින් SUBSCRIPT සබ්ස්ක්‍රිප්ට්. ඉස්සරහ ලියන මොකක්ද ඒකෙන් කරන්නේ? අකුරු කුඩා කර පහළින් දැක්වීම. අකුරු කුඩා කර පහළින් දැක්වීම කියලා ලියලා උදාහරණයක් හැටියට මේ H2O කියන එක හරි CO2 කියන ඒවා හරි දාගන්න. දෙක තුනක්. ඒ උදාහරණ දැක්කම මතක් වෙනවනේ මේ අකුරු කුඩා කරලා පහළින් දක්වලා තියෙන්නේ කොහොමද කියලා.
අකුරු කුඩා කර පහලින් දැක්කේ. CO2 H2O මේ වගේ ටික දාන්න. ඊළඟට තවත් එකක් ඔය වගේ වයදෙනවා අවස්ථා. අපි දැන් බලයන් විදිහට ලියන්න. පහේ දෙවනි බලය ගුණ කිරීම පහේ තුන්වෙනි බලය. පහේ තුන්වෙනි බලය සමානයි දාන්න. දෙකේ හතරවෙනි බලය එකතු කිරීම දෙකේ තුන්වෙනි බලය සමානයි. 25 දෙවනි බලය ගුණ එකතු කිරීම 12 තුන්වෙනි බලය. දැන් පුතා මම මෙහෙම ලිව්වට මේකක්වත් උඩට දැම්මේ නැහැ නේ. මොකද කරන්නේ අපි? බලයක් දාද්දී මොකද කරන්නේ? මෙහෙම සිලෙක්ට් කරලා මෙන්න මේ ඊළඟ එක තෝරගන්න. සුපර්ස්ක්‍රිප්ට්. ඒකේ නම තමයි සුපර්ස්ක්‍රිප්ට්. ඔයාලා ලියාගන්න පුතා. ප්‍රශ්නාංක 19 ටූල්ස් අංක 19 සුපර්ස්ක්‍රිප්ට්. සුපර්ස්ක්‍රිප්ට් කරොත් එහෙම මෙන්න මේක සිලෙක්ට් කරලා සුපර්ස්ක්‍රිප්ට් දාපු ගමන් මොකද වෙන්නේ? අකුරු කුඩා කරලා ඉහළින් දක්වනවා. සුපර්ස්ක්‍රිප්ට්. එකේ හතරවෙනි බලය සුපර්ස්ක්‍රිප්ට්. superscript පැහැදිලිද? superscript අකුරු කුඩා කර ඉහළින් දැක්වීම. ලියාගන්න. අකුරු කුඩා කර ඉහළින් දැක්වීම නැත්නම් superscript නැත්නම් type very small letters just above the line of text. Above the line of text. Small letters just above the line of text. line එකට text line එකට උඩින් පිටවනවා. හරිද පුතා? ලියාගත්තද ඒක? උදාහරණයක් දාගන්න. ඔව් සර්. අපි උදාහරණ ටිකකුත් ඉස්සරහින් ලියාගන්න නැත්නම් අපට හොයන්න බැරි නෝ ඔයාලා. ඊළඟට එක තමයි මෙන්න මේක. මොකද්ද මේ text effect and typography කියලා තියෙන එකක්. මේක ඉස්සර නම් shading කියලා ආවේ. ඔයාලගේ නම් shading කියලා ඇත්තේ මේ කමක් නැහැ. ඉතින් මේකෙදි අපිට පුළුවන් මේ අපේ මාතෘකාවකට ටිකක් ලස්සන අකුරු ටිකක් ඇඩ් කරන්න. අපේ මාතෘකාවට නිර්මාණාත්මක අකුරු රටාවක් ඇඩ් කරවන්න. මේ වගේ. text effect කියලා දාගන්න පියටි. text effect TEXT text effect EFFECTS text effect මොකටද පාවිච්චි කරන්නේ? text effect එක මොකටද පාවිච්චි කරන්නේ? type කළ අකුරු විවිධ අකුරු රටාවලට පරිවර්තනය කිරීම. මේකෙන් පුළුවන්. type කළ අකුරු විවිධ අකුරු රටාවන් වලට පරිවර්තනය කිරීම. type කළ අකුරු විවිධ අකුරු රටාවන් වලට පරිවර්තනය කිරීම. හරිද පුතා? හරි නේද? හරි සර්. අපි ඊළඟට ආයි පොඩ්ඩක් දෙන්න. type කළ අකුරු විවිධ රටාවන් වලට පරිවර්තනය කිරීම නේද? නැත්නම් add some flair to your text by applying a text effect. Applying a text effect such as a shadow or glow. Applying a text effect to the document කිව්වත් කමක් නැහැ. Applying a text effect to the document. හරිද? හරි සර්. හරි. මෙන්න මෙතන තව එකක් තියෙනවා. text highlight color. මොකද්ද මේ? සමහර document අපි දැන් මේ පාවිච්චි කරාට මේ word වල word එකේ තියෙනවා මේ ඔය දැන් අපි word එක පාවිච්චි කරන්නේ යමක් type කරලා ඒකේ print out එකක් අරගෙන භාවිතා කරන්න විතරක්ම නෙමෙයි. word පාවිච්චි කරනවා මේ කිසියම් ලේඛනයක් read කරන්න කියවන්න නේද? කියවීම සඳහාත් පාවිච්චි කරනවා. නිකන් reading software එකක් හැටියටත්. ඒක වෙනම තියෙනවා. දැන් ඔය view වලට ගියාපුවාම මේකේ mods ගොඩක් තියෙනවා. මේ
read mode එක view එකට ගිහලා read mode එක දාගත්තාම අපිට පේන්නේ තනිකර පොතක් වගේ read mode එක read mode view එක ඊට පස්සේ අපිට යන්න ඕන නම් අහපව් නේද edit document එකට ගියාම ආයෙ මුලට එනවා ඒ print layout web layout ඒ වගේ ඒවා තියෙනවා නේද මේ view වල. එතන මේක read කරන්නත් පාවිච්චි කරනවා. එතන දැන් අපි සාමාන්‍ය පොතක් ටිකක් සාමාන්‍ය විදියට කියවගෙන යනකොට ටිකක් වැදගත් කරුණු කාරණා හම්බ වෙනකොට මොකක්ද අපි කරන්නේ? highlight pen එකක් තියාගෙන highlight highlight කරනවා. ඉතින් මේකෙනුත් ඒ වැඩේ කරන්න පුළුවන් අපිට ওই වැදගත් කොටසක් මේ කියවගෙන යනකොට අහු වුණොත් මේ කොටස select කරලා මේ highlight pen එකෙන් highlight කරගත්තා වුණා. ඒ කොටස highlight කරලා තියාගත්තා. පස්සේ මේ ටික ඉතාල වැදගත් කියලා ඔන්න තමන් කැමති පාටකින් highlight කරලා තියාගත්තා. මේ කරන්නේ highlight එක. එහෙනම් ඒකත් දාගන්න highlight එක තියෙන්නේ 21 වෙනි එක. 21 වෙනි tool එක. නේද? ලේඛනයක වැදගත් කොටස් highlight කර දැක්වීම. ටික අත්‍යවශ්‍ය උත්තරය කරන්න. ලේඛනයක වැදගත් කොටස් highlight කර දැක්වීම. Make your text pop by highlighting it in bright color. Make your text by highlighting. හරි නේද? right. අපි ඊළඟට එනවා මෙන්න මේකත් ඉතා වැදගත් එකක්. මොකද්ද? 22 font color එක. අකුරු වල වර්ණය වෙනස් කරන එක. අකුරු වල වර්ණය වෙනස් කරන්න පුළුවන්. දැන් අපිට ඕනේ නම් දැන් මේ කොටසේ වර්ණය වෙනස් කරන්න පුළුවන් උඩ පැරග්‍රාෆ් එකේ. මෙතන එක වතාවක් ක්ලික් කරලා රතු පාට එන ඊතලයේ ක්ලික් කරලා කැමති වර්ණයක් අරගත්තා නම් ඒ පාටින් ෆිල් වෙනවා. highlight color එක. highlight color font color එක. මොකද්ද පුතා මේකට කියන්නේ? font color එක. මේකට ගියාම මොකද්ද වැටෙන්නේ බලන්න? font color. දාගන්න පුතා ඒකට ඉස්සරහින් font color. අකුරු වල වර්ණය වෙනස් කිරීම. Change the color of text. Change the color of text. අකුරු වල වර්ණය වෙනස් කිරීම. අකුරු වල වර්ණය වෙනස් කිරීම. හරිද පුතා? අකුරු වල වර්ණය වෙනස් කිරීම කරලා බලන්න ඕනේ. ඊට පස්සේ මේ paragraph කියන කැටගරි එක යටතේ තියෙනවා මෙන්න මේ හතරක්. මේවට අපි කියන alignments කියලා. alignments. alignments හතරක් තියෙනවා. එකක් align left, අනිත් එක center, අනිත් එක align right, අනිත් එක justify. එහෙනම් අපේ ලේඛනයක් අපිට එක එල්ල කරන්න පුළුවන් ඕන විදිහට. නේද? එක එල්ල කරන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙනම් මේ paragraph එකේ හොඳට බැලුවොත් පේනවා මේ පැත්තේ line එක ගානට තියෙනවා. හැබැයි මේ පැත්තේ තියෙනවද එක ගානට? නැහැ. මේ පැත්තේ විතරයි තියෙන්නේ. එහෙනම් මේ line වෙලා තියෙන්නේ කොයි පැත්තටද? left එකටද right එකටද මේ line වෙලා තියෙන්නේ? left alignment එක. එහෙනම් මේ ඔයාලට තේරෙනවා ඇති මේ select වෙලා තියෙන්නේ left alignment එක. එතන mouse එක අරගෙන ගියොත් align left කියලා වැටෙනවා. Align your content with the left margin. left එකට. එහෙනම් පුතාලා මෙන්න මේ යටතේ 23 වෙනි එකට යටතේ ලියන්න align left ALIGN LEFT align left align left මොකක්ද අපිට ගැන කියන්න තියෙන්නේ? ඡේදයක් නැත්නම් ඡේද කීපයක් කොයි පැත්තට ලයින් කරනවද? වම් පසට එක එල්ල කිරීම. ඡේද කීපයක් වම් පසට එක එල්ල කිරීම.
ඡේද කීපයක් වම් පසට එකෙල්ල කිරීම. Align your content with the left margin. Line content with the left margin. වම් අතට එකෙල්ල කිරීම. දැන් එන මට ඕනේ නම් මේ මාතෘකාව මැද්දට ගන්න. මට මේකෙම ඔප්ෂන් එකක් තෝරගන්න පුළුවන්. මම මේ මාතෘකාව සිලෙක්ට් කළා. මොකද්ද මම තෝරගන්නේ ඊළඟ එක මොකක්ද? මොකක්ද ඒකට කියන්නේ? center. මොකද පුතා මේ center මැද්දට ගන්නවා. center බටන් එක press කරපු ගමන් මැද්දට යනවා. එහෙනම් center යටතේ මොකක්ද තියෙන්නේ? ලියා ගන්න center යටතේ මොකද්ද? ඒක center තියෙන්නේ ප්‍රශ්නාංක 24. මොකක්ද? තෝරාගත් කොටසක් මධ්‍යගතව පිහිටුවීම. තෝරාගත් ටෙක්ස්ට් එකක් මැද්දට කරලා පිහිටුවීම. මධ්‍යගතව පිහිටුවීම. ඊළඟ තමයි align right. right alignment එක. right. align right. align right කියලා කියන්නේ දකුණට එක එල්ල කිරීම. දැන් පුතා බැලුවොත් එහෙම මේ පැරග්‍රාෆ් එකක් අපි කියවන්නේ වමේ ඉඳලා දකුණටනේ. දකුණ ඉඳලා වමට නෙමෙයිනේ. හැබැයි අපි සමහර භාෂාවන් තියෙනවා ඒ භාෂා කියවන්නේ දකුණේ සිට වමට. එහෙම වුණොත් දකුණු පැත්තට එක එල්ල වීම ඉතා වැදගත්. මොකද බලන්න මේ වගේ භාෂාවක් කියන්නේ දකුණේ ඉඳලා වමට කියවන භාෂාව. දන්නේ නැද කවුරු? අරාබි අරාබි භාෂාව. කොහොමද? අරාබි භාෂාව කියවන්නේ දකුණේ සිට වමට. ඔන්න මම මේ ඇලයින්මන්ට් එක දැම්මොත් ඔන්න පේනවා. තියා අරාබි පොතපත අරන් බලන්න. මේ දකුණේ සිට වම් පැත්තට තමයි කියවන්නේ. නේ? එහෙම තියෙනවා. ඒ වගේ අවස්ථාවක් වුණොත් දකුණේ සිට වමට දාගෙන ඇලයින්මන්ට් එක දාන්න තමයි මේක තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් හොඳම අවස්ථාව තමයි මෙන්න මේක justify. මොකද මේකට කියන්නේ පුතා? justify. justify කියලා ලියන්න ඕනේ 26 වෙනි එකේ. justify. justify. justify කියන ඔප්ෂන් එක දැම්මොත් මොකද පුතා වෙනස කියන්න බලන්න. කාටද කියන්න බලන්න. මැදට එකෙල්ල කිරීම. මැදටද මේ වෙන්නේ? දෙපසට දෙපසින්ම එක එල්ල කිරීම. දෙපසින්ම ඡේදයේ දෙපසින්ම එක එල්ල කිරීම. ලියාගන්න. ඡේදයේ දෙපසින්ම එක එල්ල කිරීම. ඡේදයේ දෙපසින්ම එක එල්ල කිරීම. හරි. ඔන්න ඊළඟට එනවා 27 වෙනි පිටුව. 27 වෙනි මේ ටූල් එක. දැන් බලන්න මේකේ පිටු කීයක් තියෙනවද කියලා පුතා මේ ડોකියුමන්ට් එකේ. පිටු ගාන බලන්න මොකද කරන්නේ? කොතනින්ද බලන්නේ? මොන බාර් එකකින්ද? ස්ටේටස් බාර් එකේ තියෙන පිටු ගාන මේ තියෙන්නේ. පිටු කීයක් තියෙනවද මේකේ? පිටු දෙකයි. පිටු දෙකක් තියෙනවා. දැනට මං ඉන්නේ මොන පිටුවේද? පළවෙනි පිටුවේ. පළවෙනි පිටුවේ. දැන් එන බලමු අපි. දැන් මේ ලේඛනයේ තියෙනවා පිටු 10ක්. දැන් මේ ලේඛනයේ තියෙනවා පිටු 10ක්. අපි තව දෙකක් කරමු. දැන් තියෙනවා පිටු 13ක්. දැන් මේ ලේඛනය ලොකු ලේඛනයක් නේද? ලොකු ડોකියුමන්ට් එකක් මේ. පිටු 13ක් විතර තියෙනවා. පිටු 13ක් තියෙනවා. මේ පිටු 13 පළවෙනි පිටුවේ තමයි මම දැන් ඉන්නේ. දැන් හිතන්නකො මේක මට ඔය ඉස්සර අපිත් ඉතින් ඔය වැඩේ කරන්නේ නේද? ඔය ප්‍රොජෙක්ට් එකම හදලා දෙනකොට අවම වශයෙන් පිටු 15ක්වත් තියෙන්න ඕනේ කියලා කියනවා. ડોකියුමන්ට් එකත් හදලා ප්‍රොජෙක්ට් එකත් හදලා ඉවරයි. අන්තිමට පිටු ටික ගණන් කරලා බලනකොට පිටු තියෙන්නේ 13යි. පොඩි වැඩක් කරගන්න පුළුවන් මේක 15ක් කරගන්න. මොකද්ද කරන්න තියෙන්නේ? පේලි අතර පරතරය වැඩි කරා නම් හරි නේද? මේ තියෙන පේලි අතර පරතරය සමාන්තර වැඩි කරා නම් හරි. එහෙනම් මම මේක control A ගහලා ඔක්කොම ටික select කරලා line spacing එකේ 1.5ක් දෙන්න. පේලි අතර පරතරය දෙනවා 1.5ක්. දුන්න ගමන් මොකද වෙන්නේ? line space එක වැඩි වුණා. පිටු කීයක් තියෙනවද? පිටු කීයක් තියෙනවද? 17.
පිටු 17ක් ආවා නේද? 16කට වගේ අඩු කරගන්න බලමු. මම සිලෙක්ට් කරලා 1.15 දෙන්නම් බලන්න. 14යි. 1.5යි. 17යි. නේද? ටිකක් 15 හෝ 15ට වැඩි. දැන් බලන්න පිටු ටික එහෙමම තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. ලයින් ස්පේස් එක වෙනස් වුණා විතරයි. පිටු ගන්නට කිසිම හානියක් නැහැ. මොකද්ද මේ අවශ්‍ය ප්‍රමාණයට පිටු ටික ලබා ගන්න පුළුවන් වුණා. හරි. අපි එමනම් මල්ටි ලෙවල් ලිස්ට් මොකද්ද මේකට කියන්නේ? මල්ටි මොකද්ද කියන්නේ? මේ ලයින් ස්පේසින්. මොකද්ද පුතා මේකට කියන්නේ? ලයින් ස්පේසින්. මේක දාගන්න ලයින් ස්පේසින්. 27 වෙනි එක ලයින් ස්පේසින්. ලයින් ස්පේසින්. ඉස්සෙල්ලා ලියාගන්න මොකද්ද? පේලි අතර පරතරය ඡේදයක පේලි අතර පරතරය වෙනස් කිරීම. අඩු කරන්න හරි වැඩි කරන්න හරි වෙනස් කිරීම කරන හරි. පේලි අතර පරතරය වෙනස් කිරීම. හරි. අපි පුතා ඊළඟට කතා කරන්නේ මෙන්න මේක. මොකද්ද ලයින් ස්පේසින් තමයි අපි කතා කරේ මෙන්න මේක. මෙතන බලන්න මොකද්ද? ෂේඩින්. මේකේ නම තියෙන්නේ ෂේඩින් කියලා. ඔයාලා දැකලත් ඇති මම මේක පෙන්නන්නම්. ඔයාලට නිකන් පොතක් මතක් වෙයි මේක චුට්ටක් බැලුවොත් එහෙම. මම මෙන්න මේ පැරග්‍රාෆ් එක ඔන්නෝම සිලෙක්ට් කරලා මම දානවා කලර් එකක්. කලර් එකක් දැම්මා. මේ පැරග්‍රාෆ් එකක් සිලෙක්ට් කරලා දැම්ම වෙන කලර් එකක්. කොයි පොතේද පුතා මෙහෙම තියෙන්නේ? ඔයාලගේ පෙළ පොත්වල නැද්ද මේ වගේ පොදා? තියෙනවා සර්. තියෙනව නේද? කොයි පොත්වල තියෙන්නේ? ඉංග්‍රීසි පොත්වල. ඉංග්‍රීසි පොතේ සිංහල පොත්වල තියෙනවා සාමාන්‍ය පොත්වල නේද? මේ පෙළ පොත්වල දාලා තියෙනවා. මේ වගේ මේ අර කලර්නේ print කරලා දෙන්නේ. දැන් ඉස්සර නම් අපේ පෙළ පොත් නම් පාටින් නෙමෙයි පාට තිබ්බේ නෑ. දැන් පෙළ පොත් හරි පාට හැම පිටුවක්ම වයි වර්ණ ෆෝකල විදිහට තමයි ගහලා තියෙන්නේ. නේද? ඉතින් මම පාට කරන්න දේවලුත් නැහැනේ ඇතුලේ. ඉතින් එයාලා පාට කරලා තියෙන්නේ මේ පැරග්‍රාෆ් එකකටම කලර් එකක් දාලා තියෙන බෑක් කලර් එක. ඊට පුතා මේ ෂේඩින් එකෙන් කරන්නේත් ඒ වගේ වැඩක් තමයි. ෂේඩින් එකෙන් කරන්නේ මොකද්ද? බෑග්ග්‍රවුන්ඩ් කලර් එක චේන්ජ් කරනව නැත්තම් අකුරු වලට පිටිපස්සෙන් තියෙන කලර් එකට කලර් එකක් දාන්න. නේද? change the color behind the selected text. නේද? මේ සිලෙක්ට් කරලා තියෙන ටෙක්ස්ට් එකට පිටිපස්සෙන් වර්ණය වෙනස් කරනවා. ඒක තමයි මේ කරේ. ඉතින් ඒක නිසා මේක ෂේඩින් කියන එක යටතේ ලියා ගන්න. ෂේඩින් එක අදාළ වෙන්නේ ෂේඩින් තියෙන 28 වෙනි එක. ෂේඩින් යටතේ ලියන්න ඡේදයක පසුබිම වර්ණය වෙනස් කිරීම. ඡේදයක පසුබිම වර්ණය වෙනස් කිරීම. change the color behind the selected text. නැත්නම් selected text ඕනේ change the color behind the text. ඕන පැරග්‍රාෆ් එක ටේබල් සෙල් එකක ඕන එකට මේ ෂේඩින් එකක දාන්න පුළුවන් කියලා කියනවා. right. ලියාගත්ත පුතාලා ඡේදයක පසුබිම වර්ණය වෙනස් කිරීම. ඔව් සර්. ඊළඟට තවත් එකක් තියෙන ඒකත් හරි වටිනවා. මෙන්න මේකට අපි කියනවා border කියලා. මොකද කියන්නේ borders. එකක් දාගන්න තව borders 27 වෙනි එකද නැහැ. 29 වෙනි එක. 29 borders. අපිට පුළුවන් එනම් මේ පැරග්‍රාෆ් එක වටේට border එකක් දාන්න. ඒක තමයි ක්ලික් කරලා මෙතනින් දාන්න ඕනේ all borders කියන එක. all borders කියන එක දාපුවම ඔයාලට පේනවා ඇති පැරග්‍රාෆ් එක වටේටම ලයින් එකක් ආවා. ඔයාලගේ ඉංග්‍රීසි පොතේ මෙහෙම දාපු අවස්ථාවක් තියෙනව නේද? පැරග්‍රාෆ් එකේ යටේට කලර් එකකුත් දාලා වටේ ලයින් එකකුත් දාලා තියෙනවා. නේද? මේ සිලෙක්ට් කරලා අපිට අහපු අර වගේම සිලෙක්ට් කරා. සිලෙක්ට් කරලා දැම්ම all borders. මේක හරියට සිලෙක්ට් වුනේ නැත්තම් මේ වගේ වෙනවා. ඒ නිසා හරියට සිලෙක්ට් වෙන්න ඕනේ. all borders. බාගෙට සිලෙක්ට් වුණොත් තමයි අර වගේ. all borders. තේරෙනවද ඔයාලට? all borders. හරි නේද? දැන් එහෙනම් අපේ මේ home ribbon එකේ borders එක ලියවද all borders එකට borders යටතේ ඡේදය වටා
බෝඩරයක් යෙදීම කියලා ලියන්න. නේද? ඡේදය වටා බෝඩරයක් යෙදීම. අයින් කරන්නේ තේදීම තමයි ඈ. add borders add borders to paragraph. හරි. හරිද පුතේ? මේ ටික හරි නේද? හරි සර්. ඊළඟ එකට යමු. මම දීලා තියෙනවා මේ ඔක්කොම අරගෙන පිටු අංක 4ට යන්න බලන්න. දැන් හෝම් රිබන් එකේම තව කොටසක් අපිට කතා කරන්න තියෙනවා. නේද? ඒක හැම එකටම අදාළයි පොදු ප්‍රශ්නයක් ඒක. මොකක්ද ඒ? අපි අලුත් එකට යන් අලුත් පිටුවකට නේද? අලුත් පිටුවකට ගිහිල්ලා මම රෑන්ඩ් එකක් දාගන්නම්. සමානයි රෑන්ඩ් එකක් ගමු. පැරග්‍රාෆ් එකක් ඇති. හරි. දැන් මේක කරන්න හදන්නේ මොකක්ද? අංක 9 නේද? ප්‍රශ්න පිටු අංක 4 9 වෙනි ප්‍රශ්නේ cut copy paste භාවිතා කිරීම. මේක කවුරුත් දන්නවා. නමුත් මම කියලා දෙන්නම්. මොකද්ද cut මොකද්ද copy මොකද්ද paste. මෙතන මේ cut copy paste මෙතන cut සහ copy දැනට hide වෙලා තිනවා. මෙතන බලන්න මේ අපේ මුල් තැන මේ තියෙන්නේ. cut copy paste මොකද්ද මේ cut කියන එකයි copy කියන එකයි hidden වෙලා තියෙන්නේ. ඒක මොකක්වත් active නෑ. මේ දෙක active වෙන්නේ selection එකක් දාගත්තොත් විතරයි. එහෙනම් දැන් මෙහෙම අපි කරමුකෝ. මම මෙන්න මේ මාතෘකාවක් විතර මේක අරගන්නවා. මේක මම බෝල්ඩ් කරනවා, අකුරු ප්‍රමාණය විශාල කරනවා, අන්ඩර්ලයින් එකකුත් දෙනවා. දැන් මට ඕනේ මෙන්න මේ මාතෘකාව. තවත් ටෙක්ස්ට් එකක් නිකන් ගමුකෝ. ටක් ගමුකෝ මෙහෙට. මේකත් මාතෘකාවක්, පැරග්‍රාෆ් එකක්. මේකත් පැරග්‍රාෆ් එකක්. මේක මෙහෙම තියෙන්නේ. මට ඕනේ මෙහෙම එකක්. cut copy paste එක පාවිච්චි කරන්න මම කියලා දෙන්නේ. මේ මාතෘකාව මෙතන නෙමේ තියන්න ඕනේ මට මෙතන. මේ පහලින් තියන්න ඕනේ. මේ මාතෘකාව මෙතනින් ඉවත් කරලා මෙතනට ගේන්න ඕනේ. දැන් ඉතින් ඔයාලට අමුතු දෙයක් නෑ. අපි අර Windows වල folders එකක් file එකක් copy කරපු හැටි paste කරපු හැටි මතකයි. ඒකම තමයි මෙතනක් තියෙන්නේ. එහෙනම් පුතා මට කියන්නේ මේ පැරග්‍රාෆ් එක මේ මාතෘකාව මෙතනින් ඉවත් කරලා මෙන්න මේ පහලට ගේන්න ඕන නම් මම කරන්න ඕනේ මොකද්ද ක්‍රමය? copy කරලා paste කරන්න. කට් කරලා paste කරනවා. copy කරලවද cut කරනවද? cut කරලා paste කරලා paste කරන මේ ටික මම select කරලා වෙන්න දැන් cut copy එක active වෙලා තියෙන්නේ මේ cut කියලා කතුරු ලකුණක් තියෙන දේ cut කරා. ඔන්න cut කරපුවාම මේක උනේ මොකද්ද? ඒ කොටස එතනින් ඉවත් වුණා වගේම RAM එකේ save වුණා. නේද? random access memory එකේ ගබඩා වෙලා තියෙන්නේ දැන් මේක. මේකට විතරක් නෙවෙයි වෙන ඕන තැනකට මේක යොදා ගන්නත් පුළුවන්. එහෙනම් මේක cut වුණා random access memory එකේ save වෙලා තියෙන්නේ. මට අවශ්‍ය තැන මම එතන click කරා cursor එක. දැන් මම press කරන්නේ මොකද පුතා? paste කියන එක. paste click කරපු ගමන් ඔන්න අතන තිබ්බ එක දැන් මෙතනට ගන්න පුළුවන් වුණා. ඉතින් අපි cut කරේ cut paste. එතකොට cut paste කියලා දාපුවම මොකද වෙන්නේ? cut paste කියන එක දාපුවම මොකද වෙන්නේ? අතනින් ඉවත් වෙලා මෙතනට එනවා. එතකොට බලන්න දැන් ඒක ලියාගමු මෙන්න මෙහෙම දැන් අපි දන්නවා මේක පොඩි සටහනක් දාගමු නේද? තිබූ තැනින් ඉවත් කර වෙනත් තැනක ආදේශ කිරීම නේ. ලියා ගන්න පුතා. එතනදී අපිට පුළුවන් මේක විතර දැන් අපි තුමු දැන් මෙතන ડોකියුමන්ට් එකක් නේ අපි නිකන් සාමාන්‍ය මේකක් තියෙනවා කියලා ඔබ්ජෙක්ට් එකක්. දැන් ටෙක්ස්ට් එකක් විතරක් නෙමෙයි මට මේ ඔබ්ජෙක්ට් එක මෙතනින් ඉවත් කරලා වෙන තැනකට ගන්නත් ඒත් පුළුවන් නේද? ඔබ්ජෙක්ට් එකත් අර වගේ මොකද කරන්නේ? කට් කරා. නේද? ඕන තැනකට අරන් ගිහිල්ලා පේස්ට් කරා. දැක්කද? එතන අකුරු විතරද මේ වැඩේ කරන්න පුළුවන්. අකුරු වගේම ඕනම ඔබ්ජෙක්ට් එකක් නේද? එන පුතා මෙන්න මේව දාගමු අපි. හරි. cut කියන එකට දාගන්නකෝ cut copy paste කියන එක යටතේ ලියාගන්න මෙන්න මෙහෙම. තෝරාගත් කොටසක් තිබූ තැනින් ඉවත් කර වෙනත් තැනකට ගෙන යාම. තෝරාගත් කොටසක් තිබූ තැනින් ඉවත් කර වෙනත් තැනකින් තැබීම. නැත්නම් වෙනත් තැනකට පිටපත් කිරීම.
remove the selection and put it on the clipboard so you can paste it somewhere else. මොකක් හරි මේ තියෙන මෙතන කට් එකට ගියාම ඒ තියෙන එක ලියාගත්තත් ඇති වලට තේරෙනවා. Remove the selection and put it on the clipboard so you can paste it somewhere else. තෝරාගත් කොටසක් තිබූ තැනින් ඉවත් කර තවත් තැනක ආදේශ කිරීම. Remove the selection and put it on the clipboard so you can paste it somewhere else. කොහේ හරි තැනකින් තියන්න පුළුවන් ඒක ඉවත් කරලා. හරි. ඒ ගැන දැන් කියුණානේ. දැන් කට් එකටයි කොපි එකටයි කට් එකටයි පේස්ට් එකට යදාලා ෂෝට් කට්ස් ටික දැනගන්න ඕන. මොනවද පුතා ෂෝට් කට්ස්? කෙටි මං යතුරු. ෂෝට් කට්ස්. කට් කරන්න පාවිච්චි කරන්න මොකද්ද ෂෝට් කට් එක කියන බලන්න මට බලන්න මතක නම් කියන්න. CTRL කියන බටන් එකත් control මොන අකුරද? X අකුර. X ඊළඟට පේස්ට් කරන්න පාවිච්චි කරේ මොකද්ද? control V control V බටන් එකත් එක V අකුර. ඔන්න ඔය ෂෝට් කට් දෙකත් ඒකේ දාගන්න. කට් කරේ control X එකෙන් පේස්ට් කරේ control V එකෙන්. එතන ඉඩ තියෙනවද? කොපි පේස්ට් කරොත් මොකද වෙන්නේ පුතා? කොපි කොපියක් වැදෙන කොපි පේස්ට් කරොත් තිබූ තැනින් ඉවත් වෙලාද යන්නේ නැත්නම් ඒක පිටපතක්ද යන්නේ? පිටපත. පිටපතක් අපි කතා කරලා තියෙන්නේ කියන නේද? එහෙනම් අපි තුමු මෙතන මාතෘකාව තියෙනවා වුණ මේ මාතෘකාව මෙතනට ආදේශ කරන්න ඕනොත් එහෙනම් මේක සිලෙක්ට් කරා කොපි තෝරනවා. කට් නෙමෙයි කොපි. කොපි තෝරලා පහළ තැන ක්ලික් කරලා මොකක්ද තෝරන්නේ අර වගේම පේස්ට්. එතකොට අරගෙම පිටපතක් එනවා. දැන් දිගට මොනනම් පේස්ට් දාගෙන ගියා නම් ඒකේ පිටපත ඕන තරම් ප්‍රමාණයක් ගන්නත් පුළුවන්. කොපි වෙලා නැති නේද? එහෙමත් පුළුවන් නේද? right. මෙතනින් කොපි කරගත්තා. කොපි ඊකට මෙතනින් තිබ්බා පේස්ට්. ඒකත් ඔතනම තමයි ලියවෙන්න වෙන්නේ. ඊට නම් ඇති වෙද්ද දන්නේ පොඩ්ඩක් සටහන් කරගන්න යාන්තම්. මොකද්ද කොපි කියන එකේ වෙන්නේ? මොකද්ද? තෝරාගත් කොටසක පිටපතක් තවත් තැනක ආදේශ කිරීම. තවත් තැනකට පිටපතක් ලබා ගැනීම. තෝරාගත් කොටසක පිටපතක් තවත් තැනකට ලබා ගැනීම. නේද? Put a copy of the selection on the clipboard so you can paste it somewhere else. අරකම තමයි අරකේ ඉවත් කරනවා කියනවනේ. මේක put a copy of the selection on the clipboard so you can paste somewhere else. copy එකක් අරගෙන තවත් තැනකට ආදේශ කරනවා. එතකොට copy කරන එකේ shortcut එක මොකද්ද පුතා? copy කරන්න shortcut එක CTRL බටන් එකත් එක්ක මොකද්ද? C අකුර. CTRL බටන් එකත් එක්ක C අකුර copy කරන්න පාවිච්චි කරන්න. control C නේද? ගොඩාක් අය මේක හොඳට පුරුදු වුණාම මේ බටන් මේවා press කර කර ඉන්නේ නැහැ. නේද? මේ cut copy paste මේ tools මේවා උඩ click කර කර ඉන්නේ නැහැ. එයාලා shortcuts තමයි පාවිච්චි කරන්නේ. දැන් මෙහෙම select කරා එයාලා control C ගැහුවා තාම control V ඔහොම ගහගෙන යනවා. ඉතින් ආයෙ මෙතන paste කර කර ඉන්නේ නෑ shortcuts පාවිච්චි කරන්නේ. එතකොට තමයි ටිකක් පහසුවෙන් වැඩක් ඉක්මනින් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔන්න දැන් අපි ඊළඟ එකට එනවා. පොතල ලියාගත්ත නේද ඒක? 9 වෙනි එකට අදාළව cut copy paste ගැටලුවක් නෑනේ. 10 වෙනි එක. දැන් මේ shortcuts නම් ඉතාල වැදගත් විභාගෙට අහලා තියෙනවා ඈ. cut කරන්න පාවිච්චි කරන්නේ. cut කරනකොට මොකද වෙන්නේ? copy කරනකොට මොකද වෙන්නේ? ඒවට අදාළ විධාන කෙටිමන් යතුරු නැත්තම් shortcut keys මොනවද? ඒ වගේ දේවල් අහනවා. ඒ නිසා දැනට ඊළඟ පාඩමට ඊළඟ 10 වෙනි එකට යන්න හදන්නේ දැන් මේ cut copy paste සම්බන්ධව තව දැනුම් ගන්න මොන හරි තියෙනවා නම් අහන්න පුතාලා. අපි ඊළඟට යන්න හදන්නේ. දන්නවද? මතකද? කාට හරි දැනගන්න ඕනේ නැත්නම් තව ටිකක් ඒ ගැන. පුළුවන් හැමෝටම ෂෝට්කට් ටිකක් දන්නවද? ඔව් සර්. අවුලක් නැහැ. අනිත් අයත් ඕ කියලා වෙන්නේ නැති කියන්නේ නේද? හැමතිස්සෙම ඕ කියන කෙනාමයි ඕ කියන්නේ. කවුද අපේ පුතා කතා කරන්න කෙනා විතරයි අනිත් කට්ටිය කතා කරන්නේ. හරිද හැමෝම? කතා කරන්න බැරි නම් අඩුම තරමේ ඔය අතවත් උස්සන්න නිකන් මට පේන්නවත් හරි කියලාවත්. හරි සර්. හරි හරි. අපි නම් ඊළඟට යනවා. 10 වෙනි එක
find විධානය භාවිතා කරන්නේ මොකක්ද තියෙන්නේ? find කියලා කොහෙද තියෙන්නේ? මේකේ තියෙනවා find. පුළුවන් නම් හොයන්න කොහෙද කියලා. දැන් find කියන එකත් හොයන්න වෙලා තියෙන්නේ. find කරන්නේ ස්කින් වල දකුණු පැත්ත. ආන්න තියෙනවා. දකුණු පැත්තේ තියෙනවානේ. දැන් මේ ડોකියුමන්ට් එක ටිකක් මම විශාල කරගන්නම්. නැත්තම් ටිකක් විශාල ડોකියුමන්ට් එකක් තිබ්බා අපි ගාවනේ. මේ තියෙන්නේ. මේකම ගමුකෝ. මේ ડોකියුමන්ට් එකත් මම ටිකක් ඔන්න වැඩි කරා. දැන් මෙන්න මෙහෙම කරනවා. find. දැන් මේකේ කොහේ හරි දැන් මේකේ තියෙන පිටු කීයක්ද? පිටු 5යිද? පිටු 5 මම පිටු ගන්න තා වැඩි කරන්න. control A ගැහුවා, control C ගැහුවා, control V ගහගෙන ගියා. ඔව් අර shortcut එක උදා පාවිච්චි කරන්නේ මම මේ tools ඔබ ඉන්නේ නැහැ. බලන්න පිටු කීයක් විතර ඉද කියලා. කීයද පුතා පිටු? පිටු ගන්න කියන්න මට බලන්න. 141ක් පිටු තියෙනවා මේ ડોකියුමන්ට් එක. හරි අමාරුවෙන් ටයිප් කරපු එකක් මේ තියෙන්නේ. නේද? හරි අමාරුවෙන් ටයිප් කරේ. හරි. දැන් මම මෙතන ගහනවා ටෙස්ට් කියලා එකක්. දැක්කද ටයිප් කරා මම කොහෙද දැනක ටෙස්ට් කියලා. දැක්කද? මම දැන් සෆල් කරනවා මම දන්නේ නැහැ කොහෙද ගැහුවේ කියලාවත් දන්නේ නැහැ. පිටු 141ක් තියෙනවා. දැන් මට මේ ටෙස්ට් කියන වචනේ හොයා ගන්න ඕනේ මේ ડોකියුමන්ට් එක ඇතුලේ තියෙන. මොකද්ද මම කරන්න ඕනේ? find එකට යනවා. find එකට ගිහිල්ලා මෙන්න මේ පැත්තේ වම් පැත්තෙන් එනවා මේ navigation එකක් ඇවිල්ලා තියෙනවා. මම මෙතන ටයිප් කරනවා මට හොයන්න ඕනේ වචනේ test. නේද? බලන්නකෝ. ඒක ටයිප් කරපු සැනින්ම ඒ වචනේ මොකද වෙලා තියෙන්නේ? ලේඛනය තුල highlight වෙලා පෙන්වනවා නේද කහ පාටින්. දැක්කද? දැක්කද පුතා? එහෙනම් ડોකියුමන්ට් එකක තියෙන කිසියම් වචනයක් එහෙම නැත්නම් වචන කීපයක් වාක්‍යයක් හොයාගන්න තමයි පාවිච්චි කරන්නේ. දැන් එහෙනම් මම මේකේ තියෙන වචනයක් ගෙවුවොත් එහෙම ඔන්ලයින් කියලා වගේ එකක් මේකේ හැමතැනම සිලෙක්ට් වෙයි සමහර විට. ඇයි හැමතැනම සිලෙක්ට් වෙන්නේ? මම මේ කොපි පේස්ට් කරලානේ ගත්තේ. එතකොට මේ ඔන්ලයින් කියන තැන් ගොඩෝ තැන් වල තියෙනවා. තේරෙනවද පුතා? එහෙනම් මේ find කියන විධානය මොකටද පාවිච්චි කරන්නේ? ලේඛනයක කිසියම් වචනයක් හෝ වාක්‍යයක් සොයා ගැනීම සඳහා. ලේඛනයක් තුල තියෙන කිසියම් වචනයක් හරි වාක්‍යයක් හරි හොයාගන්න. එහෙනම් ඒක ලියන්න 10 වෙනි එකට. ලේඛනය තුල කිසියම් වචනයක් හෝ වාක්‍යයක් සොයා ගැනීම සඳහා භාවිතා කරයි. find text or other content in the document. ලේඛනයක් තුල වචනයක් හෝ වාක්‍යයක් සොයා ගැනීම සඳහා භාවිතා කරයි. find text or other content in the document. හරි. find එකේ shortcut එක මොකද්ද? කාටද කියන්න පුළුවන්? find එකේ shortcut එකක් තියෙනවා. කෙටි මයි යතුරක්. control button එකත් එක්ක F අකුර. control button එකත් එක්ක F අකුර. find ඕනම් find එකට ගියාම පස්සෙත් ඒක වැටෙනවා. find control F. find text or other content in the document. හරි. ඊළඟ එක replace විධානය. දැන් ඒකත් හරි ෂෝක් එකක්. ඔය මේක අපේ replace විධානය පාවිච්චි කරපු පොඩි මේ ෆිල්ම් එකක් තියෙනවා. කවුරු බැලුවත් දන්නේ නැහැ ෆිල්ම් එක. replace විධානය පාවිච්චි කරලා යාළුවෙක්ව අමාරුවේ දාපු අවස්ථාවක්. නේද? මම මොන ෆිල්ම් එක ගැනද කියන්නේ නැහැ. කවුරු අත්දැකීම තියෙනවද? මේ ෆිල්ම් බලන්නේ නැහැ. ඉතින් මම ඒ ෆිල්ම් එක නම් ගොඩක් හොඳයි කාලයකදී ගොඩක් කල් බලපු එකක් ඔය මේ 3 Idiots කියලා ෆිල්ම් එකක් බලලා තිනවද? ඒක මේ සම්මානත් හම්බුනේ ෆිල්ම් එකට. ඔව් සර්. 3 Idiots එකේ. 3 Idiots එකේ මේ කොටසක් තියෙනවා ඒකේ මේ රීප්ලේස් විධානය පාවිච්චි කරලා. ඒකේ අවස්ථා ගණනාවක් ඒකේ ලස්සන කැලි ටිකක් තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් නම් ඔය YouTube එකේ හරි සර්ච් කරලා බලන්න මේ
ඒකේ කොටස් මම සමහරලාට අපේ ක්ලාස් වල normal ක්ලාස් වල මම පෙන්නනවා ඒක කෑලි බෑලි මොකද අපිට ජීවිතේටත් ගන්න පුළුවන් දේවල් ඒකෙත් කියනවා. ඉතින් මේ ඒකෙදි මේ ඔය යාළුවෙක් ඉන්නවා එයා මේ පාඩම් කරලා තමයි උත්තර දෙන්නේ. ඒ කියන්නේ කටපාඩම් කරපු එක තමයි උත්තරේට දෙන්නේ. ඒ කියන්නේ එයා යමක් තේරුම් අරගෙන එහෙම කරන කෙනෙක් නෙමෙයි. ඉතින් එයාට තමයි මේ පාඩම තියෙන්නේ. ඔයාලා මේ නිකන් ඔය YouTube එකේ සර්ච් කරලා බලන්න මේ 3 idiots teachers day එක දවසේ ස්පීච් එක දෙනවා ළමයෙකුට පාඩම් කරන්න. ඒ ස්පීච් එක හදලා දෙන්නෙත් ඒකෙම ඉන්න තව සර් කෙනෙක් තමයි හදලා දෙන්නේ. ස්පීච් එක යාට පාඩම් කරලා ඒක තමයි ලස්සනට කියන්න ඕනේ. ඉතින් මොකද වෙන්නේ මේ අනිත් යාළුවෝ තුන් දෙනා idiots කියලා කියන්නේ මෝඩයෝනේ. ඉතින් මෝඩයෝ තුන් දෙනෙක් ඉන්නවා ඒ කතාව තුළ. හරි ලස්සනයි ඒක. ඉතින් මෝඩයෝ නෙමෙයි අත්‍තරම. ඉතින් එයාලා තමයි හරි දක්ෂයෝ. ඉතින් එතන හඳුන්වන්නේ idiots ලා කියලා. ඉතින් එතනින් එයාලා තුන් දෙනා මොකද කරන්නේ අර කටපාඩම් කරන්න ගත්ත ඩොකියුමන්ට් එකේ ඒක තැනක මම හිතන්නේ සාදරයෙන් පිළිගන්නවා කියලා කියන තැන් තියෙනවනේ කීපයක්ම. ඒ සාදරයෙන් පිළිගන්නවා කියන වචනේ රීප්ලේස් කරනවා. ඒක ප්‍රතිස්ථාපනය කියලා සිංහල වචන තියෙන්නේ. රීප්ලේස් කියන එක. රීප්ලේස් කරනවා මේ හරි ලස්සන එක බලහත්කාරකම් කරනවා කියන වචන වෙනුවට. එතකොට දැන් එයාගේ ලේඛනය තුල සාදරයෙන් පිළිගන්නවා කියන එක වෙනුවට රීප්ලේස් වෙලා තියෙන වචනේ බලහත්කාරකම් කරනවා. ඉතින් අර මොකක්වත් ඒකේ තේරුම් දන්නේ නැහැ. මම කටපාඩම් කරලා ටීචර්ස් ඩේ එක දවසේ කියනවා. මම දැන් ඒකේ වීඩියෝ එක දාලා පෙන්නන්නේ නැහැ ඔයාලට. මේ ඔයාලට පුළුවන් YouTube එකේ සර්ච් කරලා බලන්න ටීචර්ස් 3 idiots එකේ ටීචර්ස් ඩේ එක දවසේ වෙච්ච සිද්ධිය. එතකොට මේ ඒ රීප්ලේස් වෙච්ච ඩොකියුමන්ට් එක පාඩම් කරලා තමයි මේ එයා කියන්නේ. එතකොට දැන් මෙතනදී එතකොට මම මෙතන කියන්න ගියේ මේ රීප්ලේස් කරන එක බොහොම ඉක්මනින් කරන්න පුළුවන් වැඩක්. ඉතින් යාගේ ඩොකියුමන්ට් එක මේක නම් එයා මොකද කරන්නේ අර යාළුවෝ ටික මොකද කරන්නේ එක වචනේ තෝරගන්නවා ඒ වචනේ රීප්ලේස් කරනවා වෙනත් වචනයක එකවරම කරන්න පුළුවන් වැඩක් ඉතින් දැන් ඔයාලා මම ඒවා එකක් මම කරලා පෙන්නන්නම් ඔයාලට මේ ඩොකියුමන්ට් එකේ හැමතැනම තියෙනවා ඔන්ලයින් කියලා පේනවද ඔයාලට මම ඉස්සෙල්ලත් පෙන්නනවා නේද මේ ඩොකියුමන්ට් එකේ තියෙනවා ඔන්ලයින් කියලා මම එනම් මෙතන රීප්ලේස් විධානය පාවිච්චි කරන්න කලින් ෆයින්ඩ් එකෙන් බලන්න ඔන්ලයින් කියලා කොච්චර තැනක තියෙනවද කියලා සෑහෙන තැනක තියෙනවද නෙමෙයි පේනව නේද ගොඩක් තැන්වල ඔන්ලයින් කියලා තියෙනවා දැන් මම මෙහෙම කරනවා මේ ඩොකියුමන්ට් එකේ ෆයින්ඩ් නෙමෙයි රීප්ලේස් තෝරනවා රීප්ලේස් තෝරනකොට මෙන්න මේ වගේ වින්ඩෝ එකක් එනවා ෆයින්ඩ් වට යටතේ ඔන්ලයින් තියෙන්නේ හරි ෆයින්ඩ් වට යටතේ ඔන්ලයින් මට රීප්ලේස් කරන්න ඕනේ මේක ඕෆ්ලයින් කියලා මොකද්ද පුතා මං කරේ find what යටතේ online කියලා ටයිප් කරලා තිබ්බා replace with යටතේ මොකද්ද කියුවේ offline කියලා දැන් එනම් මට එකවරම මේ ડોකියුමන්ට් එකේ හැම තැනම තියෙන online කියන වචන වෙනුවට මොන වචනද ආදේශ කරන්න පුළුවන් මොන වචනේද offline කියන වචනේ ඔන්න එකපාරම සිද්ධ වෙනවා නම replace all button එක වරක් press කරා මොකද්ද message එක we made 1152 replacement 1152ක් replacement කරාලු yes okay close කරා දැන් පුතා මේ document එකේ කොහෙවත් තැනක හොයාගන්න බැරි වචනේ මොකද්ද online කියලා නෑ ඒ හැමතැනම තියෙන මොනවද offline දැන් හිතා ගන්න පුළුවන් දෙන අර කටපාඩම් කරපු වෙල්කම් ස්පීච් එකේ අර වචන දෙක වෙනස් කරන්න නැත්තේ කොහොමද කියලා තේරුණාද එහෙම තමයි වෙනස් මොකද්ද ෆිල්ම් එකේ නම 3 idiots ෆිල්ම් එක මෙන්න මේක වැරදිද මං ගැව්වා idiots කියලා ඉව හරිය නේද මොකක්ද වැරදි මොකක්ද වැරද්ද මේ කො මීඩියම් කෙනෙක් කියන අකුර මොකක්ද වැරදි I එන්න ඕන I E නේද මේ මුලටද ඔව් සර් right හරි 3 idiots
අපි වචනේවත් දන්නේ නැහැ. ඉතින් සර්. හරි. මෙන්න මේක පොඩ්ඩක් බලන්න සර්ච් කරන්න. එතකොට ඒකේ අර ඒ කොටස් කෑලි තියෙනවා YouTube වල දාපුවා තියෙනවා පොඩ්ඩක් බලන්නකො. තව තියෙනවා what is the machine කියලා එකක් තියෙනවා. ඒකත් හොඳයි. ඒකෙත් හොඳ පාඩමක් තියෙනවා. හරි. එහෙමනම් replace එකක් බලන්න ඒකේ note ලියා ගන්න. note එක ලියා ගන්න එකේ. replace එකේ මෙහෙම ලියාගමු අපි නේද? ලේඛනයක තෝරාගත් වචනයක් වෙනුවට වෙනත් වචනයක් ආදේශ කිරීම. ලේඛනයක තෝරාගත් වචනයක් වෙනුවට වෙනත් වචනයක් ආදේශ කරන වචනයක් විතරක් නෙවෙයි පුතා වාක්‍යයක් වුණත් ආදේශ කරන්න පුළුවන් ඈ. ලේඛනයක තෝරාගත් වචනයක් වෙනුවට වෙනත් වචනයක් ආදේශ කිරීම. Search for text you would like to change and replace it with something else. මොකක් හරි එකක් search කරලා ඒ වෙනුවට වෙනත් වචනයක් replace කරන්න. ලේඛනයක තෝරාගත් වචනයක් කරන වෙනත් වචනයක් ආදේශ කිරීම. හරි. කොහොමද කරන්නේ කියලා සටහනක් අවශ්‍යද? කොහොමද කරන්නේ? replace button එක press කරාට පස්සේ මේ window එක දැක්කොත් ඔයාලට තේරෙනවා. තේරෙනව නේද? මොකද කරන්න කියලා. find what යටතේ මොකද්ද ගහන්න ඕනේ? තෝරාගත් තෝරා ගන්න ඕනේ වචන. replace with යටතේ මොකද්ද ගහන්න ඕනේ? යොදන්න ඕන වචන. ගන්න ඕනේ වචනේ. එච්චරයි. ඊට පස්සේ press කරන button එක මොකද්ද? replace all කියන button එක. replace all කියන button එක. කරලා බලන්න මේක. ලොකු document එකක් අරගන්න. ඔයාලට ලොකු document එකක් ගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි. මම අර ගත්තා වගේ rand එකෙන් ගන්න පුළුවන් ඈ. හරි. ඊළඟට 12 වෙනි එකට එනවා අපි. 12 වෙනි එකට. අපි 12 වෙනි එක මෙහෙම එකක් කරන්නේ. 12 වෙනි එකේ තියෙන format painter කියලා. format painter. බලන්න මම මොකද්ද කරන්න කියලා. දැන් ඔයාලට පේනවා මෙන්න මේ උඩම ඡේදයේ පළවෙනි එකේ මාතෘකාවක් දාලා තියෙනවා. ඒ මාතෘකාවේ අකුරු වල ප්‍රමාණය වෙනස් කරලා තියෙනවා. අකුරු යටින් ඉරක් යොදලා තියෙනවා. අකුරු පාට කරලා තියෙනවා. අකුරු කළු කරලා තියෙනවා. මේ ඔක්කොම කරලා තියෙනවා. දැන් මේ දීලා තියෙන මාතෘකාවට හැඩගැස්වීම් ගොඩක් තියෙනවා. මේ හැඩගැස්වීම් ඒ විදිහටම මෙන්න මේ මාතෘකාවටත් ඕනේ. හිතන්නකෝ. දැන් එන මොකද්ද අපි කරන්න ඕන? මේක විදිහට මේනම් රතු පාට කරන්න. මේකේ විදිහටම අකුරු ලොකු කරන්න ඕන. අකුරු යටින් ඉරක් දාන්න ඕන. නේද? අකුරු කළු කරන්න ඕන. මේ ඔක්කොම කරන්න එපා. සෑහෙන වෙලාවක් යනවා නේද වැඩේට? මේකේ තියලා තියෙන ෆෝමැට් එක ඒ විදිහටම මේකට දෙන්න ගියාම නේද? සමහරට වෙනස් වෙන්නත් පුළුවන්. අපි අතින් වරදින්නත් පුළුවන් නේ පුතා. ඒ හැඩ ගැස්සීම මේ විදිහටම දෙන්න ගියාම. ඉතින් ඒකට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ format painter කියන option එක. format painter. කොහොමද අපි ඒක කරන්නේ? අපි ඉස්සෙල්ලාම කරන්නේ මෙන්න මේ paragraph එක select කරන. මේ මාතෘකාව select කරන මේ හැඩ ගැස්සීම යොදලා තියෙන මාතෘකාව select කරනවා. select කරලා format painter button එක එක් වතාවක් click කරනවා. format painter button එක එක් වතාවක් click කරනවා. ඊට පස්සේ ඔයාලට පේනවා පුතා cursor එකත් එක්ක පින්සල් ලකුණක්. බලන්න මේ cursor එකත් එක්ක පින්සල් ලකුණ දැක්ක කට්ටිය. දැක්කද? මේ mouse pointer එක දැන් මේ පින්සල් ලකුණ එන්න ඕනේ. දැන් ඒකෙන් මොකද කරන්නේ? පල්ලෙහා තියෙන selection එක select කරනවා. select කරලා අතාරින්න. දැක්කද? ඒ විදිහටම ආවනේ දෙයකට. ආයෙත් ඕනනම් මේක කරන්න ආයෙ සිලෙක්ට් කරා format painter button එක press කරා මේකට යොදන්න ඕන පල්ලෙහා මාතෘකාවට දාන්න සිලෙක්ට් කරලා අතෑරියා මොකද්ද පුතා මේකට කියන්නේ format painter මේක ලියාගමු මේ ඉංග්‍රීසි මීඩියම් අය මම format painter එක උඩ ක්ලික් කරපුවාම එයාලට පේනවා මොකද්ද මේ කරන්න කියලා මේද බලන්න like the look of particular selection you can apply that look to other content in the document. To get start, select the content with the formatting you like. You got to click format painter
select something else to automatically apply the formatting. ටක දෙකේ steps ටිකක් තියෙනවා. කොහොමද අපි ඒක කරන්නේ? කිසියම් මේක සිංහල කට්ටිය ලියා ගන්න අතරතුර ඉංග්‍රීසි මීඩියම් අය පොඩ්ඩක් මේක දිහා බලාගෙන ලියාගෙන නැත්නම් ඔයාලගේ ડોකියුමන්ට් එකේ තියෙනවා ලියා ගන්න පුළුවන්. ඒකම තමයි මේ තියෙන්නේ මම කියන්නේ. ස්ටෙප්ස් ටික තමයි කියන්නේ. හරිනේ පුතාලා? format font එක ලියන්න මොකක්ද ඉස්සෙල්ලාම එකෙන් කරන්නේ මොකක්ද කියලා ලියන්න. හැඩගැස්වීම් යොදා ඇති ලියන්නකො හැඩගැස්වීම කියන්නේ format කරපු ඈ. හැඩගැස්වීම් යොදා ඇති කොටසක කොටසක් ඒ ලෙසම හැඩගැස්වීම යොදා ඇති කොටසක් ඒ ලෙසම තවත් ටෙක්ස්ට් කොටසකට ආදේශ කිරීම. හැඩගැස්වීම යොදා ඇති ටෙක්ස්ට් කොටසක් ඒ ලෙසම තවත් ටෙක්ස්ට් කොටසකට ආදේශ කිරීම. You can apply that look to other content in the document. To get started, select content with the formatting you like. ඉස්සෙල්ලාම අපිට ඕන කරන content එක select කරනවා. ඊගාවට click කරනවා format font button. Click on the format font button. ඊට පස්සේ අහපෝ ඒ format font button එක පින්සල් ලකුණ ආවට පස්සේ select something else to automatically apply the formatting. ඊකට select කරනවා මොකක් හරි document එකක් නැත්නම් text එකක් ඒ text එකට උඩ apply වෙනවා. මේක පුතා කරලා බලන්න. මේක පියවරෙන් පියවර සටහන් කරනවට වඩා හොඳම දේ තමයි කරලා බලනකොට ඔයාලට මතක හිටිනවා. මේක තාවතාවක් කරලා පෙන්නන්න ඕනේද? කවුරු කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න. මම කරලා පෙන්නන්නම් අහපෝ. හරි චුට්ටක් බලමු අපි ඒක. මොනවද මේකෙත් නෑ මේකෙත් කිසිම format එකක් නෑ. මොන බාන මම කරන දේ ඉස්සෙල්ලාම මොකද කරන්නේ? මේකේ අනුව ගාලා ඉස්සෙල්ලාම මොකද කරන්නේ? To get start select content with the formatting you like. මම කැමති content එක උඩ මේ formatting එක දාලා තියෙන content එක select කරනවා. හරි දැන් මට කියන්නේ ඊළඟට මොකද කරන්න ඔයාලා? ඊළඟට මොකද කරන්න ඕන? format font button එක උඩ click කරනවා. click on the format font button. ඊට පස්සේ මේ පින්සල් ලකුණක් වගේ එකක් ඇවිල්ලා තියෙනවා. ඒකෙන් අපිට apply කරන්න ඕනේ කොටස select කරනවා. select කරලා අතාරිනවා. දැන් හරිය නේද? select කරගෙන ගිහලා අතාරියම අවශ්‍යයි. හරිද පුතාලා? හරි සර්. නේ? දැන් වැඩේ අහුණා නේ? කරලා බලන්න. එකපාරක් හරි කරන්න උඩ මතක හිටිනවා. හරි. ඒකත් එක්කම අපේ formatting toolbar එකේ ගොඩක් ඉවරයි. ගොඩක් කියන්නේ සෑහෙන ඉවරයි. සර් ඔව් කියන්න. සර් ඡේදය highlight කරලා තිබ්බහම ඒ highlight එක වදින්නේ නැහැ. ඒ කියන්නේ ඡේදය highlight කරපු ඡේද ගන්න එපා වෙන normal එකක්. ඡේදයක් ගන්න එපා මේ මාතෘකාවලට තමයි ඒක යොදන්න පුතේ. සර්. මාතෘකාවලට තමයි ඡේදයකට යොදන්න බැරි කමන්නේ ඔබ highlight කරගන්නව ගන්න එපා. මේක select කරා. ඊගාවට format font උඩ click කරා. ඊට පස්සේ paragraph එකටම දාන්න පුළුවන් ඔන්න සම්පූර්ණයෙන්ම select කරා. හරිද? මේක උඩ මේ format එක දාන්න බෑ නේද? මේකට ආය වෙන එකක් දාන්න නම් මේක වෙන පාටක් කරලවත් දාන්න නේද? මේක නිල් කලර් එක තියෙනවා කියන්නේ. දැන් නිල් පාට උන්න select කරා. format font. හරි නේද? හරිද? හරි සර්. හරි ඊළඟට අපි යනවා මෙන්න මේ styles කියන එක මේක නම් ලොකු දෙයක් නෙමෙයි. සමහර අපේ ඔය කම්මැලි අයට හොඳයි නේද? document එක කෙලින්ම අපි කිසියම් ආකාර document එකක් හදලා තියෙනවා නම් ඒ document එකට apply කරන්න පුළුවන් එකක් තමයි මේ තියෙන්නේ. ඒක මාතෘකා ටික වෙනමයි. නේද? කොහොම මේ එක එක දේවල් තියෙන අපේනවනේ. ඒවා ටික අපි වෙනම වෙනස් කරන්නේ නැහැ. මෙයා වෙනස් කරගන්නවා තමන්ට විදියට. නේද? ඒ වගේ ඉතින් මේ style headings දානවා මේ ගොඩක් ඒවා තියෙන. එකෙන් කැමති එකක් තෝරගන්න පුළුවන්. මම මේක ලියන්නවත් ගන්නෑ. මේ වාර ලේසියට කරන්න තියෙන වැඩ.
නමුත් අපිට ඕන විදිහට ඇප්ලයි කරගන්න මේ අකුරු වර්ග වෙනස් වෙනවා මේ. හරි. තවත් ස්ටයිල්ස් ගොඩක් තියෙනවා මේ වගේ වුණා ඔය තියෙන්නේ. කලින් හදපු ටෙම්ප්ලේට්ස් වගේ දේවකට අපි ඇප්ලයි කරනවා. ඒක තමයි මේකෙන් වෙන්නේ. ස්ටයිල්ස් වලින් වෙලා වෙන්නේ කලින් හදලා තියෙන ආකෘතියකට ඇප්ලයි වෙනවා අපි ටයිප් කරපේ. මම කියන කම්මැලියට හොඳයි කියන අපිට ඕන විදිහට එඩිටින් එකක් නැහැ. මෙයාට ඕන විදිහට තමයි එඩිටින් එක වෙන්නේ. හරි. අපි එවනම් ඊළඟ එකට එමු. මේ ටික ඔක්කොම හරි. ඊළඟ රිබන් එකට 13 වෙනි එක. මොකද්ද පුතා රිබන් එක ඊළඟ එක? මොන රිබන් එකද? insert ribbon එක. දැන් එහෙනම් insert කියන එකෙන්ම පැහැදිලි වෙයි ඔයාලට insert කියන්නේ ඇතුළු කරනවා. නේද? insert කියන්නේ ඇතුළු කරනවා. එහෙනම් අපේ මේ document එකට මොනවා හරි ඇතුළු කරන්න තමයි අපි මේක පාවිච්චි කරන්නේ. insert කරන්න. ඇතුළු කරන්න තමයි පාවිච්චි කරන්නේ. මොනවද එහෙනම් අපිට මේකට ගන්න පුළුවන් දේවල්? අපි බලමු පළවෙනි එක තියෙනවා මොකද්ද? cover page. දැන් පුතාලා 13 වෙනි එකේ තියෙන මේ insert ribbon එකේ තියෙන දේවල් ටිකත් මම ඔයාලට අංක වලට දීලා තියෙනවා. ඒකේ අංක වලට ribbon එකේ දීලා තියෙනවා 1 2 3 කියලා. මොකද්ද පුතා අංක 1ට තියෙන්නේ? cover page. එහෙනම් එහා පැත්තේ පස්වෙනි පිටුවේ අංක 1 යටතේ ලියන්න ඕනේ cover page කියලා. cover page කියලා ලියන්න. දැන් හිතන්නකෝ මේක තමයි අපේ document එක. දැන් මේ document එකේ cover page එකක් තියෙනවද පුතා? cover page එකක් නෑ නේද? නිකන් text document එක විතරයි. දැන් මට ඕනේ මේකට හොඳ මුල් පිට කවරයක් දාගන්න. cover page එකක් දාගන්න. නේද? ඕනනම් අපිට කැමති විදිහට ඩිසයින් කරලා හදන්න පුළුවන්. නැත්තම් ලේසියෙන්ම කරන්න ඕන වැඩක් තමයි insert එකට ගිහිල්ලා cover page උඩ ක්ලික් කරනවා. මෙන්න ඊතලයේ ක්ලික් කරන හරියටම හරි. ඔන්න එතකොට මේ Word document වල තියෙන මේ Word software එකේ තියෙන cover page styles ගණනාවක් පෙන්නනවා ඔයාලට. ඔන්න cover page styles ගණනාව පෙන්න මම මේකේ පළවෙනි මෙන්න මේක තෝරගන්නවා කියලා. මෙන්න මේක තේරුවා. මොකද පුතා වෙන්නේ? cover page එක මෙතනට apply වුණා. දැන් අපිට තියෙන්නේ මේකට මාතෘකා ටික දාගන්න විතරයි. දාගන්නම්කො Microsoft Word නේද 2021 නේද වගේ දානවා. ඒක ටෙක්ස්ට් නේද? මට මේකේ මේ තියෙන එකට මේ මොනවා හරි දාන්න විතරයි තියෙන්නේ. OL students නේද? තාම මොනවා හරි දාන්න පුළුවන් අපිට නේද? grade 10 නේද? දැන් බලන්න මේ අපිට ඕන ටික අපි ටයිප් කරවන්න බලන්න. ඔය දැන් මේ ආකෘතිය අපිට හරි නෑ වගේ නම් අපිට පුළුවන් ආයෙ cover page එකට ගිහිල්ලා වෙන ඩිසයින් එකක් තෝරගන්න. ආයෙ හපුව ටයිප් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අර ටයිප් කරපු ටික හැමෝම තියෙනවා. ඒකත් හරි නැත්තම් වෙන එකක්. ඩිසයින්ස් ගණනාවක් තියෙනවා කැමති එකක් තෝරගන්න පුළුවන්. කලුම එක Microsoft Word. මාතෘකාව එහෙමමයි. හරිද පුතා? එහෙනම් ඒ යටතේ ලියා ගන්න අංක 1 යටතේ මොකද්ද පාවිච්චි කරන්නේ? නේද? cover page එකක් ඇඩ් කිරීම සඳහා. නැත්තම් මුල් පිට කවරයක් ඇතුළත් කිරීම. ලේඛනයට මුල් පිට කවරයක් ඇතුළත් කිරීමට භාවිතා කරනවා. ලේඛනයට මුල් පිට කවරයක් ඇතුළත් කිරීම. ලේඛනයට මුල් පිට කවරයක් ඇතුළත් කිරීම. Insert a cover page to the document. Insert cover page to the document. හරි. ඊළඟට මොකද්ද මේ දෙවෙනියට තියෙන්නේ? ඊළඟට තියෙන එක. කියන්න බෑ. blank page. blank page. අපේ දැන් document එකට අපිට ඕනේ නම්
අලුත් පිටුවක් ඇතුළත් කරා. දැන් මේ හිතන්නකො මේ අතරට ඕනේ කියලා පිටුවක්. මේ පළවෙනි මේ පිටුවයි අතරට පිටුවක් ඕනේ. එහෙනම් මම මෙතන කර්සර් එක තියලා blank page මත එක වතාවක් ක්ලික් කරා නම් මොකද වෙන්නේ? අලුත් පිටුවක් ආව නේද මැදට? blank page. එහෙනම් අලුත් දෙයක් නෙමේ. add a blank page anywhere in your document කියලා දාලා තියෙනවා මෙතන නේද? අපිට අලුත් පිටුවක් ලේඛන ඇතුළත් කිරීම ලියන්න එක. අංක 2 blank page කියලා දාන්න. අලුත් පිටුවක් ලේඛන ඇතුළත් කිරීම. add a blank page anywhere in your document. අපි ඕන තැනකට දාන්න පුළුවන් blank page එක. add a blank page anywhere in your document. නැත්නම් අපිට කියන්න පුළුවන් අලුත් පිටුවක් ලේඛන ඇතුළත් කිරීම. මොකද පුතා ඊළඟ එක? page break. page break මේකත් ඉතා වැදගත් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් එකක්. cover page එකක් තුන තියෙනවා මේ ටිකක් තියෙනවා. දැන් බලමු අපි හිතමු කිසියම් document එකක් තියෙනවා මෙතනින් ඉවරයි. දැන් මම මේ cursor එක තිබ්බ තැනින් ඉවරයි. ඊට පස්සේ මේ ටික පටන් ගන්න ඕනේ අලුත් පිටුවකින්. මේ when you click online කියලා මෙන්න මේ කොටස පටන් ගන්නකොට පුතේ අලුත් පිටුවකින්. මේ මාතෘකාවකට දාලා මේ කොටස ඉවරයි කියලා හිතන්නකො මෙතනින් ඉවර වෙන්නේ. මෙතනින් ඉවර වුණා නම් ඊළඟ දෙවෙනි මාතෘකාව හිතන්නකො මේක කියලා. මේ තමයි දෙවෙනි මාතෘකාව. ඒකත් මම ඔන්න ටිකක් ලොකු කරලා bold underline relic වගේ ටිකක් දාලා තියෙනවා. දැන් හිතන්න දැන් මේක පටන් ගන්න ඕනේ අලුත් පිටුවකින්. මේක පටන් ගන්න අලුත් පිටුවකින් නම් අපිට පුළුවන් මෙතනින් බ්‍රේක් එකක් දාන්න ඊළඟ පිටුවට යන්න. දැන් මෙතනින් දාන්න නැතුව නැත්නම් සමහර අයට නම් පුළුවන් මේක එන්ටර් කර කර එහෙම දාන්න. එහෙම දාන්නේ නැහැ සාමාන්‍යයෙන්. එහෙම කරලා ඊළඟ පිටුවට යනවනේ. එහෙම නැතිව insert එකට ගිහිල්ලා දෙනවා page break එකක්. page break button එක press කරපු ගමන්ම කෙලිම කොහටද යන්නේ පුතා? මේ ඉවරිච්ච තැනින් මේ document එක මෙතනින් ඉවරයි. ඊළඟ පිටුවේ මුලට ආවා. දැක්කද? අපි කියනවා පිටු කඩනයක්. page break එක කියන්නේ පිටු කඩනයක්. නේද? end the current page here and move to the next page. මෙතන මේ page එකෙන් මෙතනින් current page එකෙන් දැන් මෙතනින් end කරලා and move to the next page ඊළඟ page එකට ගෙනියනවා. ඒක තමයි මේ කරන්නේ. එහෙනම් මොකද්ද කරන්නේ? ඔකට page break එකට ලියාගන්න. page break. page break. පවතින පිටුවෙන් අවසන් කර ඊළඟ පිටුව වෙත ගෙන යාම. පවතින පිටුවෙන් අවසන් කර ඊළඟ පිටුව වෙත ගෙන යාම. end the current page here and move to the next page. ගොඩක් අය මම පාවිච්චි කරන්නේ නැහැ මේ වෙනුවට පාවිච්චි කරන්නේ මොකක්ද දන්නවද? හිතන්නකෝ දැන් මෙතන පිටු අංක 4 මේ බ්‍රේක් දාන්න නැතුව මෙහෙම වැඩ කරනවා. දැන් මෙතනින් enter කරනවා. දැන් මෙතනින් enter කරලා ඔහොම කරලා ඊළඟ පිටුවට ගන්නවා. දැන් මෙහෙම enter කරලා ඊළඟ පිටුවට ගන්නකොට ඔන්න ගත්තා කියන්නකෝ දැන් ගත්තා ඈ. මෙතන පුතා මේ space enter කරපුවා ගොඩෝ තියෙනවනේ මෙතන මේ පේනවද? ඒ කියන්නේ space එකක් කැරිලා තියෙන්නේ. දැන් කොයිම අවස්ථාවක හරි මේ paragraph එකේ ප්‍රමාණය වැඩි වෙනවා. මේ paragraph එකේ ප්‍රමාණය උන type කරලා වැඩි වුණා කියන්නේ ඔන්න වැඩි වුණා. එහෙම වැඩි වුණාට පස්සේ පොඩ්ඩක් පහළට ගිහිල්ලා බැලුවොත් මෙතන මොකද වෙලා තියෙන්නේ? අර enter කරපුවා මේකට apply වෙනවා නේද මේ? ඒ හින්දා ඒකත් පල්ලෙහාට ගිහිල්ලා නේද? පේන පුතාලට. දැන් මේ document එකේ තවත් text කීපයක් ඔන්න වැඩි වුණා. මේ වැඩි වෙනකොට ඊට සාපේක්ෂව තවත් පල්ලෙහාට යනවා නේද? මං කියන එක තේරෙනවද පුතාලට? මේ තවත් පල්ලෙහාට ගියා. එතකොට මේ space එක බලන්න ගොඩක් enter කරලා පල්ලෙහාට ගත්තොත් ඔය කතන්දරේ වෙනවා. දැන් එහෙනම් ආයෙ හපුව මම මේ තිබ්බ තැනටපත් කරන්නම්කෝ. ඔන්න ඔහොමනේ තිබ්බේ. දැන් මම මේක undo කරලා ඔහොම තියාගෙන enter කරලා නෙමෙයි නිකන් ඔන්න මෙතනින් ගමු. ඔන්න මෙතනටම ගත්තා ඈ. දැන් මම enter කරලා යවන්නේ නැතිව මේක අර page break දාලා යවනවා පල්ලෙහාට. ඔන්න page break දාලා පල්ලෙහාට යවුවා. හරි? දැන් මේ හිස්සේ මේ මැද කොහෙවත් තැනක enter කරපු තැනක් නැහැ. enter කරලා නැහැ. enter කරලා පල්ලෙහාට දැම්ම නෙමෙයි. page break කරලා තමයි මෙතනට දැම්මේ. දැන් හිතන්න මේකේ content එක වැඩි වෙනවා. ඔන්න වැඩි වුණා content එක.
චුට්ටක් වැඩි වුණා නම් පේස් කරා. බලන්න පල්ලෙහාට ගිහිල්ලා මෙතනින් පල්ලෙහාට ගිහිල්ලා තිනවද? මේ ඉතිරි ඊඩේ ප්‍රයෝජනට අරගත්ත නේද මේ වැඩේට. දැන් මේ ડોකියුමන්ට් එකේ තව ටිකක් වැඩි වුණා බලන්න. ඔන්න වැඩි වුණා. මෙතනින් වැඩි වුණා කියලා මෙතනින් පල්ලෙහාට යනවද? නෑ ඔය තව ටිකක් වැඩි වුණා. බලන්න යනවද පල්ලෙහාට? දැන් මෙතන චුට්ටක් කරමු. යන්නේ නෑ නේද? අන්න ඒකයි page break කියලා තියෙන වටිනාකම ඈ. ඒකත් ටිකක් දැනගන්න. page break සමහරව දන්නේ නැහැ මොකද. ડોකියුමන්ට් හදනකොට අපි තුමු එක පරිච්ඡේදයක් අවසන් වෙලා ඊළඟ පරිච්ඡේදය පටන් ගන්න ඕනේ අලුත් පිටුවකින් නම් page break කියන ඔප්ෂන් එක පාවිච්චි කරන්න. හරි. අපි ඊළඟ එකට යමු. මොකක්ද ඊළඟට තියෙන්නේ? page break වලට පස්සේ අංක 4 මොකක්ද පුතා? අංක 4 table අපේ වර්ඩ් වල තියෙන තවත් ලස්සනම ඔප්ෂන් එකක් තමයි ලස්සනම ගුණාංගයක් තමයි මේ table පහසුකම. වගු හදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් වර්ඩ් වල වගුවක් හදා ගන්නවා වගේ අවස්ථා වගු හදා ගන්න තියෙන වෙනත් මෘදුකාංග ගත්තොත් එහෙම නැහැ. මේකේ තරම් ලොකු වැඩ දෙන්නේ නැහැ. ලේසියෙන්ම වගුවක් ටේබල් එකක් හදා ගන්න තියෙන මෘදුකාංගය තමයි software එක තමයි මොකද්ද? Word, Microsoft Word පහසුවෙන්ම කරගන්න පුළුවන්. ඒ වගේ Excel වලත් පුළුවන්. නමුත් සෑහෙන වැඩ කොටසක් Word වල කරගන්න පුළුවන්. ඉතින් අපි insert එකට යමු. insert එකේ වෙන්න tables. add a table නේද? table එකක් ලේඛනයට වගුවක් ඇතුළු කිරීම. එහෙනම් පුතා මෙන්න මේ ටික ලියා ගන්න මෙතන අංක 4 යටතේ ලියන්න table කියලා. නැත්නම් add a table අංක 4 ලියන table එකක් add කිරීම නැත්නම් වගුවක් ඇතුළු කිරීම කියලා ලියන්න. A table is great way to organize information within your document කියලා තියෙන්නේ. මේක මෙතන එහෙම දාන්න ඕනේ. මෙතන insert the table කියලා ලියන්න. insert the table. හරි. කොහොමද අපි කරන්නේ? මේක කරන්න පුළුවන් අවස්ථා කීපයක් තියෙනවා table එකක් add කරන්න. අපේ අවශ්‍යතාවය මත තමයි ඒක වෙනස් වෙන්නේ. එකක් තමයි table එක උඩ ක්ලික් කරලා පොඩි table එකක් නම් අපි හදන්නේ පොඩි ප්‍රමාණයේ වගුවක් නම් අපිට පුළුවන් මෙන්න මෙහෙම වගුව අවශ්‍ය columns ගණන columns 3යි rows 5යි දාලා ක්ලික් කරන්න. ක්ලික් කරපුවාම ඔන්න බලන්න columns 3යි rows 5යි set වෙලා වගුවක් හැදුණා. ඔන්න අපිට අවශ්‍ය ආකාරයට පස්සේ වෙනස්කම් කරගන්න පුළුවන්. හරි. උපරිම ගත්තොත් ඒ විදිහට හදන්න පුළුවන් වගුවේ insert ගියා table ගියා උපරිම වගුව කොච්චරද? columns 10යි rows 8ක් සහිත වගුවක් විතරයි හදන්න පුළුවන් ලොකුම වගුව හැටියට. දැන් හිතන්නකො අපිට ඕනේ මහා පරිමාණයේ වගුවක්. කියන්නේ rows තියෙනවා 250ක් විතර. පුතා වගුවක columns rows කියනවා දන්නවනේ පුතාලා? මම කියලා දෙන්නම්. columns කියන්නේ තීරු. කවුරුත් දන්නා මං හිතන්නේ. columns කියන්නේ මොනවද? තීරු. rows කියන්නේ මොනවද? පේලි. පේලි. මේකේ නම් columns කීයක් තියෙනවද? 1යි 2යි 3යි. rows කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. නේද? මේ හදපු එකේ. එහෙනම් දැන් අපිට ඕනේ ටිකක් විශාල ප්‍රමාණයේ වගුවක්. ඒකේ columns තියෙන්නේ 4යි rows තියෙනවා 250ක්. එහෙම වුණොත් පුතා මෙතනින් ගන්න පුළුවන් වේද? columns තියෙන නම් 4යි rows 250ක් ගන්න පුළුවන්ද පල්ලෙහෙන්? insert table වලින් නෑ මෙතනින් ගන්න බෑ. ඒ නිසා අපි යනවා මොකක්ද හොඳයි පුතා ඈ insert table වලින්. table එකට ක්ලික් කරා තෝරගන්නවා මොකද්ද? insert table. එහෙනම් number of columns 3 number of columns number of rows කීයද? 250 250යි. දැන් එහෙනම් මම ඕකේ කරන්න. බලන්න. ලොකු වගුවක්. මේ වගුව විසිරීලා තියෙනවා පිටු කීයක්ද? පිටු 6ක්. හිතන්නකෝ. නේද? පන්සලේ හාමුදුරුවන්ගේ දීලා තියෙනවා ආධාර පත්‍රයක් පුරවන්න කියලා අපිට. නේද? ඔන්න ලොකු ડોකියුමන්ට් එකක්. දැන් ඉතින් පුරවන එකයි තියෙන්නේ දාලා. නේද? මෙතන දානවා මොකද්ද? නම
නම නේද? මෙතන දානවා ලිපිනය. ලිපිනය මෙතන දානවා මොකද්ද? ආධාර මුදල. දැන් 250යි මෙතන උඩට එකක් ආපු නිසා කීයක් පුළුවන්ද? 249ක්. නේද? ඒ වගේ. ඉතින් ඒ වගේ විශාල ප්‍රමාණයේ වගු සකස් කරන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. නේද? ඉතින් දැන් අපිට මොන්න මෙතනින් දැන් ඔතනින් පයින්නවා 4න් පස්සේ 5 6 7 8 9 ඉව ඉන්සර්ට් රිබන් එකේ තියෙන අනිත්ව කතා කරන්න කලින් ටේබල් කියන එක ගැන කතා කරලා ඉවර වෙලා තමයි අපිට පික්චර්ස් වලට එන්න වෙන්නේ. එහෙනම් කෙලින්ම යන්න 14 වෙනි ප්‍රශ්නෙට පස්වෙනි පිටුවේ ලේඛනයට වගුවක් ඇතුළු කිරීම කියන කොටස. ලේඛනයට වගුවක් ඇතුළු කිරීම කියන කොටස. එහෙනම් පුතා කොහොමද අපි ලේඛනයට වගුවක් ඇතුළු කරන්නේ? අන්නේ ඇතුළු කරන විදිහ දැන් ලියාගමු. එතන හිස්තනක් දීලා තියෙනවා. මොකද ක්ලික් කරන්නේ? insert ලියාගන්න. insert එකට ගිහිල්ලා මොකද්ද? කියන්නේ table ඊට පස්සේ insert එක ක්ලික් කරා table ක්ලික් කරා මොකක්ද ඊළඟට? insert table. Table. insert table ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ insert table තෝරලා මොකද මෙතන ටයිප් කරන්න ඕනේ? insert number of columns නැත්නම් type the නැත්නම් add number of columns ඊගාට add the number of rows ඊට පස්සේ okay නේද? එතන කොහොමද ලියන්න පුළුවන් ඉංග්‍රීසියෙන්ම ලියන්න පුළුවන් නැත්නම් සිංහලෙන් ලියන්න තීරු ගන්න සහ පීලි ගන්න ඇතුළු කරන්න. insert the number of columns and number of rows. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මොකද කරන්නේ? මොකද මෙතන තියෙන්නේ? okay Okay. okay right. ඔන්න ඔය සටහන තමයි දාගන්න. දැන් ලේඛනයට වගුවක් ඇතුළු කිරීම. insert එකේ table එකට ගිහලා insert table තෝරලා insert the number of columns and number of rows ඊට පස්සේ okay. හරිද? හරි. ඔය විදිහට අපි වගුවක් ගත්තට පස්සේ ඒ වගුව තුල දැන් මෙහෙම ගත්තත් හරි මෙහෙම ගන්නත් පුළුවන්. ඒ අඳින්නත් පුළුවන්. ඒ අඳින එක මම ලිව්වේ නෑ. ඒක ඔයාලා කවුරුත් දන්නවා. මෙහෙම ගන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ වගේ වගුවක් ගත්තට පස්සේ මේ වගුව තුල මේ මවුස් එකේ හැසිරීම වෙනස් වෙන්න පුළුවන්. මේ වගුව තුල මවුස් එකේ හැසිරීම කොයි ආකාරයකද? දැන් ගත්තොත් එහෙනම් මේ මවුස් එකේ හැසිරීම කොහොමද එන්නේ? දැන් ඔයාලට පේනවා ඇති මම මේ මවුස් පොයින්ටරේ එහෙට මෙහෙට අරයි යනකොට මේක වෙනස් වෙන හැටි. මොකද මේක ඉතාල වැදගත් අපිට. දැන් මවුස් එක මම මෙතනට අරයි යනකොට එක විදියක්. මෙතනට අරයි යනකොට තව විදියක්. දැන් පුතාලට පේනවනේ 14 වෙනි පිටු 5 වෙනි පිටුවේ මම වගුවක් ටේබල් එකේ දීලා තියෙනව නේද? වගුවක් ටේබල් එකක් දීලා තියෙනවනේ. ඒකේ නම් ඔයාලා මෙන්න මේ වගේ එකක් ඇඳ ගන්න. මෙන්න මේ පේනවද කොටුවක් වගේ. මම මෙතන මවුස් එක ක්ලික් කරලා හෝම අරන් ගියොත් මොකද්ද කරන්න පුළුවන්? මේ ටේබල් එක මූව් කරන්න පුළුවන්. මොකද කරන්න පුළුවන් මේ ටේබල් එක එහාට මෙහාට අරයි යන්න පුළුවන්. මූව් කරන්න පුළුවන්. එහෙනම් කොතනින්ද අල්ලගන්නේ? මේ මැදින් අල්ලගෙන අරයි යන්න පුළුවන්ද? මේ මැදින් අරයින් බෑ අරයි යන්න. කොතනින්ද අල්ලගන්න පුළුවන්? මෙන්න මෙතනින්. මෙන්න මෙතනින් ක්ලික් කරලා දැන් ගිය හැකි. එහෙනම් අන්න ඒක ඔය වගුව ඇඳ ගන්න චූටියට. දැන් මේ ටියුට් එකේම මම මේ වගුව ඇඳලා දීලා තියෙන එකයි. මෙන්න මේ කොටස ඇඳ ගන්න. මෙන්න මේ කොටස ඇඳ ගන්න. කොටුවක් වගේ එකක් තියෙනවා. ඊතලයක් හතර පැත්තට තියෙනවා. මම ඒක පෙන්නන්න.
ඒක mouse එක වගුවට ක්ලික් කරොත් තමයි ඒක පේන්නේ. මම චුට්ටක් ලොකු කරලා පෙන්නන්නම්. පේනවද? ඔව් සර්. පේන මේක. ඒක ඇඳ ගන්නකො එතනින්. ඇඳලා එතනට ඊ තලයක් ගහන්න. මේකට ඔහොම ඊ තලයක් ගහන්න. ඊ තලයක් ගහලා මොකද්ද මේකෙන් අපි කරේ පුතා? වගුව මූව් කරන්න පුළුවන් නේද? එහාට මෙහාට අරයි යන්න පුළුවන්. move the table move move අරයි යනවා. එහා මෙහා ගෙන යනවා. නැත්නම් වගුව එහා මෙහා ගෙන යනවා. move the table. ඒ වගේම මුළු වගුවම එක වතාවක් මේකට ක්ලික් කරොත් මුළු වගුවම සිලෙක්ට් වෙනවා. මේක උඩ එකපාරක් ක්ලික් කරොත් මුළු වගුවම සිලෙක්ට් වෙනවා. ඉතින් select and move කියලා ඉවත් කමක් නැහැ. select කිරීම සහ move කිරීම. select and move. වගුව එහා මෙහා ගෙන යාම සහ select කිරීම. එතන ඊතලයක් ගහලා ලියන්න ඉතින් එළියේ. වගුව එහා මෙහා ගෙන යාම සහ select කිරීම. හරිද පුතා? ඊගාවට වගුවෙම පොඩ්ඩක් මෙතෙන්ට ආවොත් එහෙම. මෙන්න මෙතන චූටි කොටුවක් තියෙනවා නේද? ඒ කොටුවක් වගේ එකක් ඇඳ ගන්නකෝ යටින් ඔයාලගේ වගුවේ. මෙන්න මෙහෙමත් දාගන්න mouse එක එතනට අරන් ගියාම mouse එකේ ඊතලේ කොහමද එන්නේ? mouse එකේ ඊතලේ දෙපැත්තට එනවා නේද? බලන්න. දැන් පුතා මම මෙතන ක්ලික් කරලා එහෙම ආවට පස්සේ ක්ලික් කරලා ඕම අරගෙන ගියොත් මොකද්ද වෙන්නේ? mouse එක resize කරන්න පුළුවන්. කුඩා කරන්න විශාල කරන්න පුළුවන්. මේ table එක ඔය. table එක විශාල කුඩා කරන්න පුළුවන්. මොකද පුතා එතන තියෙන මේ තියෙන mouse එක කොහොම අරන් ගියොත් කොටුවක් වගේ එකක් තියෙන. ඒක ඇඳ ගන්න. ඊතලේ වගේ එකත් එක්ක ඇඳ ගන්නකො. ඊතලෙත් එක්කම ඇඳ ගන්නකො. ඇඳගෙන එතනට ඊතලයක් ගහලා ලියන්න. මොකද්ද? resize the table. නැත්තම් වගුව ප්‍රතිප්‍රමාණය කිරීම. වගුව ප්‍රතිප්‍රමාණය කිරීම. අපිට අවශ්‍ය ප්‍රමාණයට කුඩා ලොකු කරගන්න පුළුවන්. දැන් ඔයාලා මේ වගුත් එක්ක අපහසුතාවයට පත් වෙන නිසා තමයි මේ හැම එකක්ම කියලා දෙන්නේ. නැත්තම් නිකමට හරි ඔයාලගේ පෙළ පොතක් නිකන් අරන් බලන්න මෙව්ව තියෙනවද කියලා. මේ මම කරණේව නැහැ. නේද? මම මේ කියලා දෙන්නේ ඔයාලා වැඩ කරන්න යනකොට අපහසුතාවයට පත් වෙනවා වළක්වන්න. මම හැම එකක්ම අපි දැනගන්න ඕනේ. බය නැතුව වැඩක් කරන්න පුළුවන් වෙන විදියට. හරි. තව කීපයක් තියෙනවා. තව ගොඩක් තියෙනවා. අපි ඒ ටිකත් එක්කම ලබන සතියේ මේ දෙකත් එක්කම නැවත කතා කරමු. කතා කරලා මේ වගු සම්බන්ධව ටේබල් එක වැඩ කරන්නේ කොහොමද කියලා වර්ඩ් වල තව දුරටත් ඉස්සරහට කතා කරමු. එහෙනම් අදට මම සමුගන්නම්. ඔයාලා හැමෝටම එහෙනම් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මම අදට ක්ලාස් එක නතර කරන්නම්.